හොඳයි ළමයි. අපි ගිය සතියේ ගුරුත්වාකර්ෂණය සිද්ධාන්ත තමයි අවසන් කළේ. ගෙදර වැඩ කීපයක් මම දුන්නා. බහුවර්ණ කීපයක් නේද? ඒකට ඒකේ සාකච්ඡා කරන්න අවශ්‍ය ගණන් කීපයක් තියෙනවා. විශේෂයෙන් ළමයි අහලා යපු ගණන් ටිකක් තියෙනවා. ඒ ටික කියලා දෙන්න ඕන. ඊට කලින් පොඩි වැඩක් තියෙනවා කරන්න. මොකක්ද? ගිය සතියේ උගන්වද්දී එක තැනක මට පොඩි අතපසුවීමක් වෙලා තියෙනවා. ඉතින් ඒක නිවැරදි කරගන්න ඕන. ඉතින් මම ඒක මොකක්ද කියන්නම්. ඔයාලා පෙරලා ගන්න. ඔයාලගේ ටියුට් එකේ 21 වෙනි පිටුව. පෙරලා ගත්තද? අනේ 21 වෙනි පිටුවේ 15. මෙන්න මේ වගේ ගානක් තියෙනව නේද? අපි ඒක හැදුවා. අන්න අය ගන්න. ඕකේ පොඩි අතපසුවීමක් මගේ අතින් වෙලා තියෙනවා. ඒ කියන්නේ මම ඒක හරියට කියලා මෙතන මාක් කරද්දි මම පොඩ්ඩක් වැරදි තැනක මාක් කරලා තියෙනවා, ලකුණු කරලා තියෙනවා. ඉතින් ඔයාලත් ඒක ඒ විදිහටම ලියලා තිබ්බා. ඔයාලා යපු නෝට්ස් වල මේ ෆොටෝස් දාලා ඉවද්දි. ඒ වුණාට මම ඒක හැදුවේ නැහැ. මොකද මම අද ආපහු ඒක මේ වෙනම කියලා දෙන්න හිතකින් හින්දා. ඉතින් දැන් මම මේක කියලා දෙනවා. ඒ වැරද්ද මොකද්ද කියලා. ඒ වැරද්ද ඔයාලා නිවැරදි කරගන්න ඕනේ. හරි. දැන් මේ ගාන අපි එදා කොහොමද හැදුවේ? මම මේක තව පොඩ්ඩක් ලොකුවට යන්න ගන්නවා. එම මම මේ වචනෙන් කියලා දෙද්දි හරියට කියලා දීලා ලකුණු කරද්දි මේ පොඩ්ඩක් මේ තැන වැරදිලා තියෙන්නේ. බලමු මොකද කියලා. අපි ගාන හැටි මෙහෙමනේ. දඬු පහක් තියෙනවා. පහ සමානයි. එතකොට මේ පහේම ගුරුත්ව කේන්ද්‍ර ටිකේ අපි බරවල් ටික ලකුණු කර ගන්නවා නේ. හරි මැදවල් ටික. W W W W W. ඊට පස්සේ මේ දෙන්න මෙහෙම යා කරා. මේ දෙන්නගේ හරි මැද 2W බලයක් තියෙනවා. ඒකත් හරි. ඒකත් අවුලක් නැහැ. ඊට පස්සේ මෙන්න මේ දඬු තුනේම ගුරුත්ව කේන්ද්‍රය මෙතන හින්දා එතන තියෙනවා 3W බල. ඊට පස්සේ අපි මොකද කරේ? මේ දෙක යා කරා. යා කරලා අපි දැන් කිව්වා 3ට 2 නම් මේ රේඛාව 2ට 3 අනුපාතයට බෙදෙන තැන තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ කියලා නේ. එතකොට ළමයි මෙන්න කිව්වේ මෙන්න මේක කොටස් පහකට බෙදලා නේ. 1යි 2යි 3යි 4යි 5ක් ගත්තොත් මේක 2ට 3 අනුපාතයට බෙදෙන තැන නම් ගුරුත්ව කේන්ද්‍රය තියෙනවනේ මෙතන නේ. මම ගිය සතියේ 2ට 3 අනුපාතයට බෙදෙන්න ඕන කියලා ලකුණු කරද්දි මෙන්න මේ හරිය ලකුණු කළා. කියන්නේ මේකත් 3ට 2 අනුපාතයට බෙදලා නැහැ. 3ට 2 නෙවෙයි 3ට 2 නම් 2ට 3 මම මෙතන 2ට 3 කියලා ලියලා හැබැයි 3ට 2 අනුපාතයේ බෙදෙන තැන තමයි මම ගුරුත්ව කේන්ද්‍රය ලකුණු කරේ. ඒක වැරදි. ඒ වගේ එතන තියෙන ලකුණ ටිපෙක්ස් කරලා 2ට 3. ඒ කියන්නේ උඩ ඉඳන් කොටු 2යි සලකුණු 2කුයි පහළට සලකුණු 3කුයි බෙදෙන තැන ගුරුත්ව කේන්ද්‍රය දාගන්න. ඒක තමයි නිවැරදි එක. තේරෙනවද? එතනදී මම කියන්නේ කියලා දෙද්දි හරි. නට මම මෙතන ලකුණු කරද්දි වැරදි. ඒ කියන්නේ පන්තියේ කරා නම් ඔයගොල්ලෝ පෙන්නනවා සර් මේක වැරදි කියලා. එතකොට මම ඒ වෙලාවේ හදනවා. නට මෙතන මම උගන්වන්නත් මේ ළමයි කවුරුත් නැහැ. ඉතින් මගේ අතින් වැරද්දක් වුණොත් පෙන්වන්න කවුරුත් නැහැ. දැන් වීඩියෝ එක දැම්මට පස්සේම තමයි වැරද්ද පෙන්වන්නේ. ඊළඟ වීඩියෝ එකේ තමයි හදලා දෙන්න වෙන්නේ. කමක් නැහැ. හදාගන්න. උඩ ඉඳන් කොටු දෙකකින් තමයි ගුරුත්ව කේන්ද්‍රය සලකුණු දෙකකින් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. මොකද 2ට 3 අනුපාතයෙන් බෙදෙන්න ඕනේ. මේක 2යි නම් මේක 3යි. ඒ සලකුණ හරියට තියාගන්න. ඊයේ සතියේ මෙන්න මේ හරියින්ද ඔය තමයි තියෙන්නේ. හරිනේ? හොඳයි ළමයි ඔයාලා ඒ වැරද්ද දැන් හදාගත්තා නේද? හරි. ඊට පස්සේ දැන් අපි මුලින්ම කරන්නේ ඔයාලට අහගන්න අවශ්‍ය ගණන් කීපයක් ඔයාලා මට මැසේජ් කරලා තියෙනවා. කියන ඔයාලට හදාගන්න බැරි වෙච්ච බහුවර්ණ ගැටලු. ඒකට ඒ ගැටලු ටික ඉස්සෙල්ලාම සාකච්ඡා කරලා අපි ඉස්සරහට යමු. දැන් මේ ගැටලු හදාගන්න පුළුවන් වෙච්ච ළමයි මේ කොටස ස්කිප් කරන්න එපා. ඒක අතහැරලා යන්න එපා. මේ ටිකත් පොඩ්ඩක් බලා ගන්න. අර Taman දන්නේ නැති මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒක ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙයි. ඒකින්ද අපි දැන් ගණන් 10ක් විතර හරියටම නේ 10ට ආසන්න සංඛ්‍යාවක් සාකච්ඡා කරනවා. එතකොට ඒ ටික හැමෝම බලන්න. අතහැරලා යන්න එපා. පොඩි පොඩි වැදගත් කරුණු මිස් වෙන්න පුළුවන්.
හරි. අපි මුලින්ම සාකච්ඡා කරන්නේ 51 වෙනි ගාන. නැහැ. sorry 48 වෙනි ගාන. ප්‍රශ්න අංක 48 කරලා ගන්න. ඒකේ තියෙනවා ගාන වල කියව ගන්න මම එක කයි රූපය අඳ ගන්නම්. ඔන්න ඔය වගේ ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. ඒකෙන් අර ත්‍රිකෝණ කෑල්ලක් කපලා අයින් කරනවානේ. ඊට පස්සේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන තැන අහන්නේ. දැන් අපි මෙහෙම හිතමු. දැන් මේකේ දීලා තියෙන ලක්ෂ්‍ය ටික මම පොඩ්ඩක් ABCD ටික ලකුණු කරගන්න. නේ ABCD කියලා මෙහෙම ලක්ෂ්‍ය හතරක් තියෙනවා. ඊට පස්සේ ඕක කියන්නේ මේකේ විකර්ණය. විකර්ණයේ කේන්ද්‍රයනේ. නැත්නම් මේ විකර්ණ ඡේදනය වෙන තැන තමයි ඕක කියන්නේ. ඉතින් යාලා කියන්නේ දැන් අපි දන්නවා මෙහෙමයි. ඔය වගේ ඍජු කෝණාශ්‍රාකාර තහඩුවක් තිබ්බොත් මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය අනිවාර්යෙන් මෙන්න මෙතන තමයි තියෙන්නේ. මේක තමයි ගුරුත්ව කේන්ද්‍රය. හැබැයි දැන් යාලා කියන්නේ මෙන්න මේ වගේ ත්‍රිකෝණ කෑල්ලක් මේකෙන් කපලා අයින් කරනවා. නෝ කෑල්ලක් අයින් කරනවා. එතකොට එයාගේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන බෑ. දැන් මෙහෙන් බරක් අඩු වෙන හින්දා ස්කන්ධයක් අඩු වෙන හින්දා ගුරුත්ව කේන්ද්‍රය අනිත් පැත්තට යනවා. ඒ කියන්නේ ස්කන්ධය වැඩි පැත්තට හැම වෙලාවෙම ගුරුත්ව කේන්ද්‍රය ගමන් කරනවා. එතකොට මෙතන කෑල්ලක් අයින් කරාම ගුරුත්ව කේන්ද්‍රය කවදාවත් ඒ ස්කන්ධය ඉවත් කරපු පැත්තට යන්නේ නැහැ. ස්කන්ධය අඩු පැත්තට යන්නේ හැම වෙලාවෙම ස්කන්ධය වැඩි පැත්තට තමයි ගුරුත්ව කේන්ද්‍රය යන්නේ. මේ පැත්තේ ස්කන්ධය වැඩි කියලා තේරුනේ නැත්නම් ඔයගොල්ලන්ට පොඩ්ඩක් බලන්න මෙහෙම මම පැහැදිලි කරන්නම්. මම මෙහෙම රේඛාවක දැන් තහඩුව ගත්තොත් මේ තහඩුවේ වැඩි වර්ගඵලයක් මේ මම ඔය අදපු නිල් පාට රේඛාවට වම් පැත්තේනේ තියෙන්නේ. දකුණු පැත්තේ තියෙන වර්ගඵලය අඩුයි මේ ත්‍රිකෝණ කෑල්ලයි මේ ත්‍රිකෝණ කෑල්ල. ඉතින් ওই දෙකේ ස්කන්ධයට වඩා මේකට මේ වම් පැත්තේ තියෙන මේ කොටුවේ ස්කන්ධය වැඩි. ඒ කියන්නේ මේ පැත්තේ බර වැඩිනේ. නම් ගුරුත්ව කේන්ද්‍රයත් බර වැඩි පැත්තට එන්න ඕන. ඒකල මෙන්න මේ පැත්තේ තියෙන ලක්ෂයක් තමයි ඔයාලා ගුරුත්ව කේන්ද්‍රය විදියට තෝරා ගන්න ඕන. ඒකට ඔගේ දීලා තියෙන උත්තර පයන්න කන්නේ තෝරා ගන්න ඕන. ඒකට වම් පැත්තට වෙන්න කැපිටල් E කියලා ලක්ෂයක් තියෙනවා. ඒකට E තමයි ළමයි උත්තරේ වෙන්නේ. අපේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ E වල. මට හිතෙනවා ඒක තේරෙන්නේ නැති කියලා. හැම වෙලාවෙම බර වැඩි පැත්තට ගුරුත්ව කේන්ද්‍රය එනවා. ඒක ටිකක් මතක තියාගන්න. එතකොට ගොඩක් ගණන් හදන්න අපිට ලේසි. හොඳයි මේක අවශ්‍යයි පොඩි සටහනක් ඔකුල් දාගන්න. හොඳයි ළමයි. අපි ඊළඟට හදන්නේ 51 වෙනි ගාන. බලමු. රූපයක් කියම දකුණු පැත්තේ තියෙනවා. අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් කියව ගමු. හොඳට කියව ගන්න ඕනේ. ඝර්ෂණය රහිත මේසයක් මත පැන්සලක් එහි තුඩින් තිරස්ස තබාගෙන ඇති ආකාරයේ රූපයේ පෙන්වා ඇත. පැන්සල නිදහසේ ධන x දිශාව දෙසට වැටීමට ඉඩ හැරිය විට එහි ගුරුත්ව කේන්ද්‍රයේ ගමන් පථය වඩා හොඳින් නිරූපණය කරනු ලබන්නේ. එතකොට එයාලා කියන්නේ ළමයි මේසයක් උඩ පැන්සලක් තියලා තියෙනවා. ලොකුට අදින්න පැන්සල අන්නම තියෙනවා පැන්සල. ඊට පස්සේ ඔක මෙහෙම ඇඟිල්ලෙන් වගේ අල්ලන් ඉඳලා මේක අතාරිනවා. අතාරියම මොකද පැන්සල වැටෙනවා. එතකොට මේ පැන්සලේ කොහේ හරි තැනක පැන්සලේ ගුරුත්ව කේන්ද්‍රය තියෙනවානේ. මෙන්න මෙතන. මෙන්න මේ ගුරුත්ව කේන්ද්‍රයේ පතේ මොනවා වගේද කියලා අහන්න. මට හිතෙන ඔයාලා ගැහුවොත් ගහන්නේ පළවෙනි උත්තරේ හරි දෙවෙනි උත්තරේ වගේ එකක් ගන්න. කියන්නේ පතේ මෙන්න මෙහෙමයි කියලා නේ. ඉතින් හරියටි පැන්සල වැටෙද්දි අපිටත් හිතෙනවා එහෙම කියලා නේ. ඒ වුණාට ළමයි ඒක උත්තරේ ඒක වැරදි. මේක මේ ගුරුත්ව කේන්ද්‍ර ගානකට වඩා බල සමතුලිතතාවයට සම්බන්ධයි.
ගූර්ණ වලට සම්බන්ධයි. ඒ කියන්නමයි මේක මෙහෙම අපි දැන් අපේ ඉස්කෝලේ මේසේ පැන්සලක් තිබ්බොත් ඒක අනිවාර්යයෙන් අපි දන්නවා. ඒක අතහැරියොත් ඒක මෙන්න මෙහෙම තමයි වැටෙන්නේ. එහෙම වැටෙන්නේ මොකද? ගුරුත්ව කේන්ද්‍රය ඔය වගේ පතේ කියන්නේ මොකද පැන්සල වැටෙද්දි? මෙන්න මෙතන ඝර්ෂණය තියෙන හින්දා. මේස අපි දන්නවා අපේ ඉස්කෝල වල මේස එහෙම රළු මේස තියෙන්නේ. රළු. එතකොට මෙතන මේ පැන්සලේ තුඩ හිර වෙනවා. එතකොට මෙන්න මේ ලක්ෂ්‍ය වටා ගූර්ණයක් ඇති වෙලා ඔහොම පෙරලෙනවා. එතකොට තමයි මෙන්න මේ වගේ පතයකට එන්නේ. හැබැයි මේ ගානේ විශේෂයෙන් කියනවා සුමට මේසයක් මත. එහෙම කියනවනේ. අසුමට කියන්නේ ඝර්ෂණය රහිත. ඝර්ෂණය රහිත කියන්නේ සුමටයි කියන එක තමයි. දැන් මේ ගානේ විශේෂයෙන්ම කියනවා මේ මේසය සුමටයි. ඒකට මේසේ සුමට නම් තමයි මෙතන අර ගූර්ණයක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලක්ෂ්‍ය මෙහෙම පැන්සල් තුඩ මෙතන හිර වෙන්නේ නැහැ. පැන්සල් තුඩට මෙතන බොහෝම පහසුවෙන් මේ පැත්තට චලිත වෙන්න පුළුවන්. ඒකට කිසිම බාධාවක් නැහැ. සුමටයිනේ. එතකොට හැම වෙලාවෙම නම් මේ පැන්සල මෙහෙම යන්න නෙමෙයි බලන්නේ. පැන්සල හැම වෙලාවෙම යන්න බලන්නේ බර තියෙන දිශාවට. ඒ ගුරුත්ව කේන්ද්‍රය පහළට බර දිනවනේ. ඒතර යාලා බලන්නේ ගුරුත්ව කේන්ද්‍රය කොහොමද පහළට ගන්න. පහළට සිරස්ස පහළට යන තමයි බලන්නේ. අර යන්න බැරි වුණාම මෙතන ඝර්ෂණය නිසා හිර වුණාම තමයි ඔක වැටෙන්නේ. හැබැයි මෙතන එහෙම දැන් තුඩ මෙතන හිර වෙන්නේ නැහැ. මොකද මෙතන සුමටයි. ඉතින් තුඩ බොහොම නිදහසේ කිසිම බාධාවක් නැතුව මේ පැත්තට චලනය වෙන්න පුළුවන් මෙතන. එතකොට ගුරුත්ව කේන්ද්‍රය මේ බරේ දිශාවට ng ගේ දිශාවට යනවා. එතකොට මේක අපිට ඇත්තටම ඔක දැන් ටිකක් ඇන්දොත් මේක තුඩ මෙහෙම මම මේ ඇඟිල්ලෙන් අල්ලන් ඉන්න තැන ගුරුත්ව කේන්ද්‍රය කියලා හිතුවොත් මේකේම මෙතනට වැටෙන්නේ. කියන්නේ හැම වෙලාවෙම මෙහා පහළට යනවා. ඒක තුඩට වම් පැත්තට චලිත වෙන්න කිසිම බාධාවක් නැහැ. ඒ ඝර්ෂණයක් නැති හින්දා. ඒකට මේ ගුරුත්ව කේන්ද්‍රයේ දිශාවට පැන්සල් එනවා. එතකොට ඔය පැන්සල් වැටුණාට පස්සේ දෙන්නේ මෙන්න මේ වගේ විදිහට. මේ වගේ පාරක යන්නේ නැහැ සුමට නම්. මෙන්න ඔන්න වගේ තමයි පැන්සල පිට. මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය හරියටම මෙන්න මෙතනින් සිරස්ව පහළට මේ බරේ දිශාවට ගමන් කරලා මෙන්න මෙතනින් නවතිනවා. ඒ ගුරුත්ව කේන්ද්‍රයේ පතය මොකක්ද? සිරස්. අනේ පායතන ගුරුත්ව කේන්ද්‍රය කියලා තියෙන්නේ සිරස් පතයක් තියෙන්නේ. ඒ ඔබම නොයන්න සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව අපි හිතුවොත් එහෙම වෙන්න බැරි හේතුව තමයි මෙතන ඝර්ෂණය තියෙන්නේ. එතකොට තමයි මේක මෙන්න මෙහෙම හිර වෙනකොට මේ තුඩ ගාව හිර වුණාම තමයි පෙරලා ඔන්න ඔය වගේ වැටෙන්නේ. හැබැයි මෙතන ඝර්ෂණය නැත්තම් මේ තුඩට මේ දිශාවට චලනය වෙන්න කිසිම බාධාවක් නැහැ. ඒක තුඩ මෙහෙට යනවා. කොහොම වැටෙන්නේ. ඒකට වැඩි මෙතන සුමටයි කියන එක ඔයාලගේ ඔළුවට ගියේ නැත්නම් ගාන උත්තරේ 1 හෝ 2 තමයි. අර සුමටයි කියුවින් අනිවාර්යෙන් උත්තරේ 5 තමයි ගන්න ඕන. සිරස්ස පහළ දිශාව තමයි ගුරුත්ව කේන්ද්‍රය චලනය. මට හිතෙනවා තේරෙන්නේ නැති කියලා. තේරෙන්නේ නැති නම් පොඩ්ඩක් මට දෙන කෝල් එකක් දීලා දෙන්න කියලා දෙන්න පුළුවන් ළම. හරි. අවශ්‍ය සටහන වල දාගන්න. මෙහෙමයි දැන් මේ ගණන් අර ඡේද ගණන් වගේ නිකන් කියන්න බෑ. තේරිච්ච දේ ඔයගොල්ලෝ අර පොඩි වාක්‍යයකින් ලියා ගන්න. රූපෙත් ඇදලා පොඩි වාක්‍යයක් ලියා ගන්න. මේ මොකද්ද? නිකන් ගුරුත්ව කේන්ද්‍රයේ බලයේ දිශාවට ගමන් කරන්නේ. මේ පහළට ගමන් කරනවා. ඒකට මෙතනදී මෙහෙම වෙන්න හේතුව මෙතන ඝර්ෂණයක් නොමැති වීම. ඔයසෝන තුඩට වම් දිශාවට චලනය වෙන්න බාධාවක් නොමැත. ඔගේ අන්න ඒවා වචන ටිකක් පොඩ්ඩක් ලියා ගන්න. ඒතකොට පස්සේ බලද්දි වලටම පටගාලා මතක් වෙනවා. ඒතකොට ආයි ගුරුවරයෙක්ගෙන් මොක අහහා ඉන්න අවශ්‍ය නැහැ. හරි ළමයි ඔයාලට අවශ්‍ය විදිහට රූපෙත් ඇඳගෙන පොඩි සටහනක් ඔයාලම දාගන්න. හොඳයි ළමයි. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ 55 වෙනි ගාන. කියවමු. ඒකාකාර කම්බියක් රූපේ දක්වා ඇති පරිදි නවා ඇත. රූපේ බලන්න. ADB සහ BEC අර්ධ වෘත්ත වේ. කැපිටල් D අනුව AD සමානයි DB වන පරිදි ADB අර්ධ වෘත්තය මත පිහිටි ලක්ෂ දෙකකි.
පද්ධතිය D වලින් නිදහසේ එල්ලුවහොත් AC හා සිරස අතර කෝණය අහලා තියෙනවා. ඉතින් මම ඒ රූපේ පොඩ්ඩක් අඳින්නම්. අර්ධ වෘත්ත තියෙන එකේ සිරස් රේඛාව කියලා ගමු. අර්ධ වෘත්ත දෙකක් තියෙනවා. ඊට මෙන්න මේ ලක්ෂණ නම් කරලා තියෙනවා අකුරු දාලා A B C D E මේ ලක්ෂය B මේ ලක්ෂය C මේ ලක්ෂය D මේ ලක්ෂය E කියලා දීලා තියෙනවා. ඊට පස්සේ පොඩි මෙන්න මෙහෙම කතාවකුත් නේද? මෙහෙම ඉරක් ගහලා එහෙම කැලේකුත් තියලා ඒකට. ඔක තමයි කැලේ මේ කියන්නේ. කොටස කොහොමද දාලා නේද? මෙහෙම දාලා මෙතන අංශක 90 කියලා දාලා තිනවා. ඔකේ තියෙනවා මෙන්න මේක තමයි හරි. ඒ කියන්නේ මේකේ හරි මැද ලක්ෂ්‍ය මෙතන. කියන එක කියන්නේ. ඊට පස්සේ දැන් මෙයාව එල්ලනවලු මේ D වලින් එල්ලුවට පස්සේ අපි දන්නා මේක නිකන් මේක කැරකිලා සමතුලිත වෙනවා මොකක් හරිද. ඊට සමතුලිත වුණාට පස්සේ මෙන්න මේ AC රේඛාව සිරසත් එක්ක හදන කෝණය. හරි මම කරද්දි කියලා දෙන්නම්. දැන් මේකේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන දේ කොතනද? මෙන්න මේ පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය මේ කම්බි. ඉතින් අපිට දෙන ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන මෙතන. මෙන්න මෙතන. ඔන්න ගුරුත්ව කේන්ද්‍රය කියලා දැන්. ගුරුත්ව කේන්ද්‍රය. එතකොට ළමයි දැන් අපි එල්ලන්නේ මෙයා මෙතන ඉන්නේ. මෙතන නම් එල්ලන ලක්ෂ්‍ය. ඔයාලට මතකද අපි ගිය සතියේ අන්තිමට වගේ කතා කරා මොකක් හරි වස්තුවක් කොහොම හරි එල්ලුවොත් කිසියම් ලක්ෂයකින් ඒ එල්ලන ලක්ෂය හරහා අඳින සිරස් රේඛාවේ කොහේ හරි තැනක ගුරුත්ව කේන්ද්‍රයේදී. ඒ කියන්නේ එල්ලන ලක්ෂයයි ගුරුත්ව කේන්ද්‍රය යා කරන රේඛාව තමයි මොන රේඛාවද? එල්ලුවට පස්සේ සිරස් රේඛාව වෙන්නේ. එහෙනම් මෙතනත් අපිට සිරස් රේඛාව හොයාගන්න පුළුවන් කොහොමද? එල්ලන ලක්ෂයයි ඒ කියන්නේ D ගුරුත්ව කේන්ද්‍රය. ඒ කියන්නේ B යා කරන රේඛාව තමයි සිරස් රේඛාව. එහෙනම් D එල්ලපු ලක්ෂයයි ගුරුත්ව කේන්ද්‍රය යා කරන. ඔන්න යා. ඒකට ඔක දිගටම යා කරොත් ඔන්න ඔබේ. හරිනේ අවුලක් නැහැ. ඒකට මෙන්න මේ මම මේ ඇඳපු රේඛාව තමයි මේකේ සිරස් රේඛාව. ඔක තමයි සිරස් රේඛාව. කියන්නේ මෙතනින් ඉල්ලුව මොකක් කරකිලා සමතුලිත වෙනවනේ. සමතුලිත වුණාට පස්සේ මේ තියෙන සිරස් රේඛාව වෙන්නේ මේ DB රේඛාව. දැන් අහනික බලන්න. අහන්නේ මොකද්ද? AC හා සිරස අතර කෝණය. ඒතර මේ රේඛාව තමයි සිරස් රේඛාව මේ ලකුණු කරේ. AC කියන්නේ මේ කඩියෙන් ඇඳපු රේඛාව. ඒතර ඒ දෙන්න අතර කෝණය කියන්නේ මේ කෝණය නේ. මෙන්න මේ කෝණය තමයි. ඉතින් අපිට කියලා තියෙනවානේ මේක ඍජු කෝණී මේ කෝණ දෙක සමාන නම් නේද මේ කෝණෙත් 45ක් වෙන්න ඕන. මේ කෝණෙත් 45ක් වෙන්න ඕන. එහෙනම් AC රේඛාව සිරසත් එක්ක හදන කෝණය අංශක 45යි. ඒක තමයි උත්තරේ. තේරුණා නේද? දැන් මේකත් ඔයගොල්ලන්ට ඕන විදිහට සටහනක් එහෙම දාගන්න. අනේ පස්සේ බැලුවම මතක් වෙන්න ඕන. තේරුණා? හරි ළමයි. එහෙනම් මේකත් ඇඳලා පොඩි අවශ්‍ය සටහනක් ඔයගොල්ලම ලියලා දාගන්න. හොඳයි. දැන් අපි හදන්න යන ගාන 56 වෙනි ගාන. ගොඩ දෙනෙක් අහපු ගානක් අහලවලා තිබහදන විදිය. මේක ටිකක් දැම්මම ටිකක් ඔයාලට දෙන්නත් නිකන් සංකීර්ණයි වගේ. සංකීර්ණ වෙලිත් වගේ ඒ වුණාට එහෙම අවුලකුත් නැහැ. චුට්ටක් හිමිසරේ අපිට තේරුම් ගන්න පුළුවන්. ඒක හොඳට අහගන්න මේ ගාන හදන විදිය. ඉස්සෙල්ලා අපි ගාන කියව ගමු. A සහ B යනු එකම ඒකාකාර කම්බියකින් සාදා ඇති පිළිවෙලින් සිම්පල් R සහ
2r අර සහිත පැතලි දඟර දෙකකි. ඒවා රූපයේ ඇති පරිදි එකම තලයක පිහිටන ලෙස එක්සිදී එකිනෙකට පාස්සා ඇත. ඒ දඟරයේ වට 4ක්ද බීහි වට 1ක්ද ඇත. මෙම පද්ධතිය වෛලක්ෂයෙන් නිල්ලුවහොත් කේන්ද්‍ර දෙක යා කරන O1 O2 රේඛාව සිරස සමග සාධන කෝණය. ඒතර මම මේ දැන් ටිකකට කලින් හදපු ගාන තියෙනවනේ. ඒකේ සිද්ධාන්තයක් තියෙනවා. හැබැයි ඊට අමතරව තව ටිකක් වැඩි පොඩක් අමාරු කරලා තියෙන ගානේ බලමු. ඒතර මම ගත්තොත් මෙන්න අර ලොකු එක්කෙනා. ලොකු රේඛාව. ඒකේ අර AB කියලා අකුරුක් දීලා තියෙනවනේ. එහෙනම් මෙයා B කියලා දානවා. तर මෙයාගේ අරය අපිට ගානේ දෙනවා 2r කි. එක වටේ තියෙන්නේ ආ. එක වටේ. ඒක නේද? ඔව්. බීහි වට එකක් නේ. ඊට පස්සේ මෙන්න මෙයාට මෙතනදී පාස් කරලා තියෙනවා. තව දඟරයක්. හරියට අඳින්න ඕන. මේකේ වට හැබැයි 4ක් තියෙනවා. වට 4ක් තියෙනවා. ඒකේ කියනවා. කියන්නේ මේක 4 පාරක් 1 2 3යි 4 පාරක් මේකෙදි කැලකිනවා. වට 4ක් තියෙනවා. එතන තමයි අපි මම මෙයාගේ බර W1 කියන්නම්. මේකේ බර B ගේ බර WA කියමුනේ. මේ වට 4 බර WA. එතකොට ඒක මෙතනින් ක්‍රියා කරනවා. මේ වට 4 බර WB. ඒක මෙතනින් ක්‍රියා. දැන් මේ WA ක්‍රියා කරන ලක්ෂයට ඒ ගානේ O1 කියලා දීලා තියෙනවා. WB ක්‍රියා කරන ලක්ෂයට ඒ ගානේ O2 කියලා. දැන් මෙන්න මේ දිග R නේ. මෙයාගේ R මෙන්න මේ දිග. දැන් මෙන්න මේ දෙන්නගේ මේ සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය මෙන්න මේ O1 O2 රේඛාවේ කොහේ හරි තැනක තියෙනවා. අන්නේ තැන හොයාගන්න තමයි දැන් අපි උත්සාහ කරන්නේ. ඒක හොයාගන්න පුළුවන් මේ අනුපාතය. 1ට 2 නම් 2ට 1 කියන සිද්ධාන්තය. අන්න ඒකෙන් උත්තරේ ගන්න පුළුවන්. එහෙනම් දැන් අපි මේ බරවල් අතර අනුපාතය පොඩ්ඩක් හොයාගමු. WA ට WB දන්න අනුපාතය. ඒකේ අපිට දත්තයක් දෙන්නේ නැහැ බරට නේද? බරක් දීලා නැහැනේ කම්බි වල. මෙයාගේ බර දාන්නෙත් නැහැ, මෙයාගේ බර දාන්නෙත් නැහැ. හැබැයි මට ලියා ගන්න මම මෙහෙම එකක් ගන්නවා. එකම කම්බියකින් එකම જાතිය කම්බි වලින් තමයි මේ දෙන්නම හදලා තියෙන්නේ. ඊට මේ කම්බියේ දිග ඒකක දිගක බර මම සිම්පල් W කියලා ගන්නවා. මේව හදලා තියෙන මේ කම්බි වල ඒකක දිගක බර මේ හැදෙන්නේ. ඒකක දිගක බර සිම්පල් W දෙස ගනිමු. ඉතින් ඔය වගේ එකක් ගන්න වෙනවා නැත්නම් ඔක හදන්න අමාරු. සිම්පල් W දෙස ගනිමු. එහෙනම් දැන් අපි හොයන්නේ WA ට WB දන්න අනුපාත. එතකොට ළමයි මෙයාගේ ඒකක දිගක බර, ඒ කියන්නේ මීටරයක බර තමයි මේ W කියන්නේ. දැන් මෙයාගේ දිග කීයද ළමයි? අපි දන්නවා වෘත්තයක පරිධියේ නේද? පරිධියේ දිග දෙනවා 2πr ගන්නේ. එහෙනම් මෙයාගේ දිග 2πr. හැබැයි 2πr එක කියද්ද? වට 4ක් යනවලු නේ. පොඩවල් 4ක් තියෙනවා. දැන් 2π ඒවා r ඒවා 4ක්. දැන් මේක දිග දැන් අපි ඒකක දිගක බර W නම් ඒක මුළු දිගෙන් ගුණ කරාම මුළු බර එනවනේ. එහෙමනේ ඕනම තැනකනේ ඒකක දිගක බර
දිගෙන් ගුණ කරොත් මුළු බර එනවා. ඒ කියන්නේ W වේදෙනවා කොහොමද? 2πr වාරයක් අතර කියන්නේ මුළු දිග. ඒක ඒකක දිගක බරෙන් ගුණ කරාම WA එනවා. එතන WB කියන්නේ මොකක්ද? එයාගේ දිග 2π 2r නේ. r වෙනකොට r 2r නේ. යාගේ ඒතකොට 2πr වෙනකොට දාන්න 2r. හැබැයි එක පොටක් ඉන්න ආයෙ 4ෙන් ගුණ කරන්න ඕනේ නැහැ. 1යි. ඒතකොට ඔන්න දිග. මේක ගුණ කරනවා ඒකක දිගක බර. ඒකක දිගක බර w නම් මෙච්චර දිගක බලන්නේ ඒ දිගෙන් බලන්න ගුණ කරන්න ඕනේ. ඒකක දිගක බරෙන් දිග ගුණ කරාම ඒක තේරුම් නැත්නම් පොඩ්ඩක් මට කියන්න මම විසඳලා දෙන්නම්. ෆෝන් එකෙන් කෝල් කරාම කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ කියන්නේ අනුපාත දෙකක් දෙනවා 2πr 2πr කපන්න පුළුවන්. w ට w කැපෙනවා. දෙකියව 1යි දෙකියව 2යි. එතකොට ඔන්න අනුපාත දෙනවා 2ට 1යි. එහෙනම් බරවල් අතර අනුපාතය 2ට 1 නම් අපි ගියේ කලින් අරගත්ත 2ට 1 නම් අනිත් පැත්ත 1ට 2 අනුපාතයට බෙදෙන තැන තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. එහෙනම් 2ට 1 නම් ස්කන්ධ අතර අනුපාතය ගුරුත්ව කේන්ද්‍රය හැදෙන්නේ 1ට 2 අනුපාතයට බෙදෙන තැන. දැන් අපි ගන්න 2ට 1 නම් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ 1ට 2 කියන තැන. එහෙනම් W 2ට 1 නම් ගුරුත්ව කේන්ද්‍රය 1ට 2. ඒතර වාට තියෙනවා මේ r ට 2යි r කියන්නේ 1ට 2 වනේ නේද? 1ට 2 හොයාගන්න ඕන. r ට 2යි r කියන්නේ 1ට 2 නම් එහෙනම් ගුරුත්ව කේන්ද්‍රය හරියටම මෙන්න මේ පාස්සල තියෙන ලක්ෂ්‍යය තමයි තියෙන්නේ. දැන් එතකොට මෙන්න මෙතන තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. ඔන්න අපි ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන තැන හොයාගත්තා. හරි. ඊට පස්සේ දැන් යාලා කියනවා මෙයාව එල්ලනවලු කොතනින්ද එල්ලන්නේ? y ලක්ෂය. y ලක්ෂය පොඩ්ඩක් මෙන්න මේ හරිය print වෙලා දීවට එහෙම එල්ලන්න බෑ. මෙන්න මේ මෙතන තමයි y කියන්නේ. y ලක්ෂය තමයි y. එතන මෙන්න මෙතනින් එල්ලන්න. එතන අපි දැන් ගිය සතිය ඉගෙන ගත්තා. දැන් ගිය සතිය නේ දැන් ටික කලින් ඉගෙන ගත්තා. එල්ලන ලක්ෂයයි ගුරුත්ව කේන්ද්‍රය යා කරන රේඛාව තමයි සිරස් රේඛාව. එන්න මේක එල්ලුවට පස්සේ සිරස් වෙන්නේ සිරස් රේඛාව වෙන්නේ එල්ලන ලක්ෂයයි ගුරුත්ව කේන්ද්‍රය යා කරන රේඛාව. ඒ කියන්නේ මෙන්න ඔන්න ඔය රේඛාව තමයි සිරස් රේඛාව. මේක තමයි සිරස් රේඛාව. මේක වැහුණනේ. දැන් අපි අහන්නේ මොකක්ද? සිරස් රේඛාවයි O1 O2 යා කරන O1 O2 රේඛාව අතර කෝණය. ඒ කියන්නේ අපෙන් අහන්න ළමයි. නේද? O1 O2 රේඛාව කියන්නේ මේ රේඛාව. සිරස් රේඛාව කියන්නේ මෙන්න මේ රේඛාව. ඉතින් ඔය දෙන්න අතර කෝණය කියලා මෙන්න මේ කෝණයනේ. तर මෙන්න මේ කෝණය කීයද? මේ මෙතන ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙන්නේ පාද දෙකක් සමානයි. එහෙනම් මේ කෝණය 90 නම් මේ දෙක 45 45යි වෙන්න ඕනේ. එහෙනම් අපේ අහන කෝණය අංශක 45ක් වෙනවා. මොකද මෙතන ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙන්නේ. ඒ ත්‍රිකෝණය ගත්තොත් අපේ ඍජු කෝණී ත්‍රිකෝණය. ඒකට මේ කෝණය තමයි අපි අහන්නේ. ඒක අංශක 45ක් වෙනවා. මට හිතෙනවා ඒක තේරෙන්නේ නැති කියලා. හරි ඒක ගොඩක් කියන්නේ සාමාන්‍ය වාල් දැන් හදලා තියෙන ගණන් එක බලද්දි ටිකක් හිතලා හදන ගණනක්. ඔක අනිවාර්යෙන් ඔයගොල්ලෝ හැමෝම ලියා ගන්න. හරි. අපි ඊළඟට හදන්න යන්නේ 62 වෙනි ගාන. පෙරලා ගන්න. ප්‍රශ්නාංක 62. කියවගම් බලන්න. සිම්පල් ඒ රූපයේ පෙන්වා ඇති ඒකාකාර කාඩ්බෝඩ් තහඩුවක ගුරුත්ව කේන්ද්‍රයේ ඛණ්ඩාංක x0 y0 වේ. දැන් B රූපයෙන් දැක්වෙන පරිදි OP වටා නවන ලද තහඩුවේ ගුරුත්ව කේන්ද්‍රයේ ඛණ්ඩාංක xy නම්. ඒකට x සහ x0
y සහ y නොත් අතර සම්බන්ධතා පහක් උත්තර වල දීලා තියෙනවා. එකකින් කෝකද හරි. දැන් මම පළවෙනි රූපය අඳ ගන්නම් මෙතනින්. මේ හරි නේද? x අක්ෂයයි y අක්ෂයයි තියෙනවා. ඊට පස්සේ මේකේ තහඩුවක් තියෙනවා. තහඩුව මම නදින්නම් නිල් පාටි. එහෙම OP කියලා රේඛාවකුත් තියෙනවා. මේක අංශක 45න් වගේ යන OP කියලා රේඛාවක්. ඔන්න වගේ තහඩුවක් තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේකෙන් මේක දැන් නවනවලු මේ OP රේඛාව වටා. දැන් මේකේ මේ මොහොතේ මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන තැන අපිට හිතා ගන්න පුළුවන්ද? අපිට ධන වශයෙන් පොඩි අදහසක් ගන්න පුළුවන් ළමයි. දැන් මේ OP රේඛාවට මේක සම්මිතික හින්දා දෙපැත්ත. ඔය OP රේඛාවේ කොහේ හරි තැනක ඇති. මම ගන්නවා නිකන් මෙන්න මේ වගේ තැනක දැන් ඕක නිකන් අපිට මේක අපිට මෙහෙම ඇඟිල්ලෙන් ඕක බැලන්ස් කරගන්න පුළුවන් නම් ඔය තහඩුව. එතන තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. ඉතින් අපි නිකන් ප්‍රායෝගිකව හිතුවොත් නිකන් මෙන්න මේ වගේ තැනක මට හිතෙනවා මෙයා මෙන්න මෙතනින් වගේ බැලන්ස් කරගන්න පුළුවන්. නේ? ඔතනින් මේ ඇඟිල්ල තියපොත් ඔය තහඩුව මෙන්න මේ ඇඟිල්ල උඩ බැලන්ස් කරගන්න පුළුවන්. එතකොට ඔතන කියලා හිතමු ගුරුත්ව කේන්ද්‍රය. එතකොට මෙන්න මේ ඛණ්ඩාංක දෙක දීලා තියෙනවා මොකක්ද ඒ ගුරුත්ව කේන්ද්‍රේ? x dot y dot. එහෙනම් මෙන්න මේ දුර x naught වෙන්න ඕන. මෙන්න මේ දුර උස y naught වෙන්න. මෙන්න ඛණ්ඩාංක දෙක. ඊට පස්සේ තමයි මෙන්න මේ උඩ තහඩු කෑල්ල නවලා මෙන්න මේ යට තහඩු කෑල්ල මත සම්පාත කරගන්න. එතකොට අපිට පේන එක මම මේ දකුණු පැත්තෙන් අඳින්නම්. මේ සම්පාත උඩට පස්සේ තත්වය. එතකොට OP රේඛාව මෙහෙම තමයි තියෙන්නේ. දැන් මේ උඩ තියලා තහඩු කොටස. මෙන්න මේ කොටස මේ OP වටා නවනවා. එතකොට මෙන්න මේ කොටස ඇවිල්ලා මෙන්න මේ කොටස මත හේතු වෙනවා. සම්පාත වෙනවා. එතකොට අපිට ඉන්නේ අර යට කොටස විතරයිනේ. ඔන්න ඔහොම තමයි තියෙන්නේ. ඒක ඕක තමයි දැන් අවස්ථාව. නේ? OP වටා උඩ කොටස නම මේක එනවා. දැන් ළමයි මේකේ ගුරුත්ව කේන්ද්‍රය කොතනද තියෙනවද? ඒකත් නිකන් සාමාන්‍ය දෙන්නමින් හිතන්න දැන්. අනිවාර්යෙන් දැන් කලින් නම් මෙන්න මේ හරිය තිබ්බේ. මොනතන තිබ්බේ? දැන් ඉතින් කොහොමද ගුරුත්ව කේන්ද්‍රය උතර තියෙන්න බෑනේ මේ කැලේ. නේ? ගුරුත්ව කේන්ද්‍රය අනිවාර්යෙන් මේට වඩා පහළ මට්ටමක තියෙන්න ඕන. මේ වගේ තැනක. මේක හරි මැද තියෙන්නත් බෑ. දැන් මෙහෙම අපි රේඛාවක් කරමු. එහෙම තියෙන්නත් බෑ මොකද මේ යට කොටසේ බර වැඩිනේ. එහෙනම් යට පැත්තට ලං වෙන්න ඕන. මේ වගේ මට්ටමක ඇති කෙරේ. හැබැයි දැන් මෙහෙම නිකන් රේඛාවක් කරුවොත් මේ පැත්තට වඩා එහා පැත්ත බර වැඩිනේ. එහෙනම් මේ පැත්තට ලං වෙන්න ඕන. නිකන් මට ඉතින් මෙයා ගුරුත්ව කේන්ද්‍රය මෙන්න මේ වගේ තැනක ඇති. මේ පාඩම මෙහෙමයි. එතන හරියටම නිශ්චිත සිද්ධාන්තයක් නෑ ගන්න හදන්නේ. ඒක අපේ ඇඟට දැනෙන්න ඕන. නිකන් බර වැඩි පැත්තට ගුරුත්ව කේන්ද්‍රය යනවා.
නැත්නම් අපිට මේක මගේ ඇඟිල්ල උඩ බැලන්ස් කරගන්න පුළුවන් තැන නිකන් අපිට හිතා ගන්න පුළුවන්. ඔය හැඩේ තියෙන තහඩුවක් ඔයාලට දුන්නොත් තේරෙනවද? තහඩුවක් ඔයාලට දුන්නොත් ඒ තහඩු කැබැල්ල ඇඟිල්ලේ කොතනින් තියලාද බැලන්ස් කරන්නේ. අන්න එතන තමයි ගුරුත්ව කියන්නේ. නේ අපිට දැනෙනවා ඉතින් මේක ඇඟිල්ල තියන්න කිව්වොත් අන්න මේ හැරින් වගේ අපි තියෙන්නේ. එතකොට දැන් අලුත් කණ්ඩායමක දීලා තියෙන xy කියලා නම් මෙන්න මේ දුර තමයි ළමයි x කියන්නේ. මෙන්න මේ දුර x කියන්නේ. මෙන්න මේ දුර තමයි y කියන්නේ. එතකොට ළමයි දැන් හරිනේ x නෝට් අතර සම්බන්ධය මොකද්ද? x විශාලයි x නෝට් නේ. මේ රූප බලපු ගමන් පේනවා. මේ දිගට වඩා මේ දිග අඩුයි නැත්නම් මේ දිගට වඩා මේ දිග වැඩි. ඒ කියන්නේ x වැඩි. ඊට පස්සේ y නෝට් සම්බන්ධ කරා. මේ y නෝට්ට වඩා y අඩුයි නේ. එන්නේ y කුඩායි y නෝට්. ඔන්න ඒ විදිහට අපිට මේ උත්තරේ ගන්න පුළුවන්. ඔක තමයි උත්තරේ. අට හිතනවා තේරෙන්නේ නැති කියලා ළමයි. බොහොම පැහැදිලි මේකත් ඔයාලගේ නෝට් එකට එකතු කරගන්න. හොඳයි. ඊළඟට ප්‍රශ්න අංක 70 තමයි අපි කරන්නේ. කියවගමු. P, Q සහ R යන සර්ව සම ජ්‍යාමිතික මාන සහිත ඒකාකාර දඬු තුනක් සම්බන්ධ කරමින් රූපයේ දක්වා ඇති පරිදි රාමුවක් නිමවා ඇත. P සහ R දඬු දෙකේ ස්කන්ධ සමාන වන අතර Q ස්කන්ධය P හෝ R ස්කන්ධයෙන් දෙගුණයකි. මෙම රාමුව x ලක්ෂයේ නිදහසේ එල්ලූ විට එහි සමතුලිත පිහිටීම වඩාත්ම විය හැක්කේ කියලා. එතකොට ඒ කියන්නේ ඒ දීලා තියෙන රාමුව මම පොඩ්ඩක් අදින්නම්. ඒ සර්ව සම දඬු තුනක් ඔය PQR කියන තුනම යටත් තියෙනවා. ඊට පස්සේ මේක P මෙයා Q මෙයා එතකොට ඒගොල්ලන්ගේ බරවල් අපිට කියනවා R උනානේ මේක P මේක Q මේක P ගේ R ගේ බර වගේ දෙගුණයලු Q. ඒ කියන්නේ අපි මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන අපි හිතමු W බරක් තියෙනවා. එතකොට මෙයාගේ එන W බරත් මෙතන තියෙන W බරක් තියෙනවා. එහෙනම් මෙන්න මෙතන දෙකයි W බරක් තියෙනවා. එකයි අර දෙගුණයක් වෙනවා කියලා කියන්නේ ඒක තමයි. එහෙනම් දැන් මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය කොහෙන්ද මේ සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය? මේ W නම් මෙන්න මෙතන දෙකයි W බරක් තියෙනවා. ඊට පස්සේ දෙකයි W නම් මේකේ සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය දෙකට දෙක නම් හරි මැද තියෙන්න ඕනේ. ස්පර්ශකාන්ත දෙක සමාන නම් අවසාන ගුරුත්ව කේන්ද්‍රය හරි මැද තියෙනවා. මෙන්න මේ දෙක රේඛාවේ මැද. හරි මැද. මේකට කැපෙලා දැන් ඔන්න තමයි ගුරුත්ව. එතකොට ළමයි දැන් මේක මුලින්ම ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන තැන අපි හොයාගන්න ඕනේ. ඊට පස්සේ මේක මෙන්න මේ x ලක්ෂයකින් මෙන්න මේ වගේ ලක්ෂයකින් මෙතන x කියන්නේ එල්ලලා තියෙනවා. එල්ලුවට පස්සේ අපි දන්නවා මේ එල්ලන ලක්ෂයයි ගුරුත්ව කේන්ද්‍රය හරහා යන රේඛාව තමයි සිරස් රේඛාව වෙන්න ඕන. ඒතර මේකේ සිරස් රේඛාව නැත්නම් ගුරුත්ව කේන්ද්‍රය එල්ලන ලක්ෂය යන ඔන්න ඕක තමයි සිරස්. ඒතර මෙතනින් එල්ලුවොත් ඕක තමයි සිරස් එක තන්තුව වෙන්න ඕන මේකනේ. මෙතනින් එල්ලුවම ඔන්න ඕක තන්තුවක් තියෙනවා. දැන් ඔය ගානේ එහෙම උත්තරේ ගන්නවට වඩා අපිට ලේසිව දීලා තියෙන උත්තර පහක්. දැන් ඕකේ උත්තරේ කීවෙන උත්තරේ දෙන්නේ පොඩ්ඩක් ඉන්නවා. ඒක පිළිතුරු පත්‍රයේ බලුවොත්
මම ඉස්සෙල්ලා උත්තරේ බලලා ඊට පස්සේ ඒකට අනුව ඔයාලට ගාන කියලා දෙන්නම්. 70 වෙනි ගානනේ. 70 වෙනි ගානට උත්තරේ දීලා තියෙන්නේ 2. නෝනේ 70ට 2 දීලා තියෙනවා. ඒතර ඔයාලා කරන්න තියෙන්නේ එහෙමයි. දැන් අපි හිතමු දැන් මට ඉතින් ඔක පොතේ තියෙන විදිහට මේකේ වැඩේ කරන්න අමාරුයි. හරිද? ඉතින් ඔයාලා අපි හිතමු ඔයා පළවෙනි ගාන හරි ඔය පහෙන් එකක් තෝරගෙන පහටම කරන්න ඕන. ඒකේ ගුරුත්ව කේන්ද්‍රය හොයන්න. එතකොට මෙතනයි ආකාර. අන්න මේ විදිහට තමයි මෙතන හිම විදිහම තමයි නේ. එතකොට මෙතන 2W වෙනවා. එතකොට මෙතන 2W මෙතනත් 2W දිනවනේ. 2W නම් අවසාන ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන මෙන්න මේ ආකාර රේඛාවෙත් හරියට. අන්න ඔක තමයි අවසාන ගුරුත්ව. අන්න ඔය උත්තර පහේම ඔය ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්න. මේ දෙක යා කරලා මැද සහ මේක යා කරලා ඒකෙත් මැද. එතකොට ළමයි අපි හිතමු දැන් අපි මෙතන ඔන්න මෙතනින් එල්ලලා තියෙන්නේ. දැන් මේ එල්ලපු ලක්ෂයයි ගුරුත්ව කේන්ද්‍රයයි සිරස් රේඛාව වෙන්න එපා. තේරුණාද? ඉතින් මේක සිරස් අනිවාර්යෙන් අපි දන්නවා තන්තු වරක් සිරස් කියලා නේ. ඉතින් අනිවාර්යෙන් මේ එල්ලපු ලක්ෂයට හරියටම පහලින් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන. ඒතර බලන්න මේ එල්ල මේ ඔන්න මේ තන්තුව කොටත් පහට දික් කරලා. දික් කරලා බලන්න මෙන්න මේ සිරස් රේඛාවේද ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. දැන් මම මේ අදපුගේ සිරස් රේඛාවේ නෙවෙයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. එහෙනම් ඒක වැරදි උත්තරේ. තේරුණාද? අනිවාර්යෙන් හරියටම මේ එල්ලන ලක්ෂයට හරියටම පහලින් අපි අර මේ ආකාරයට හොයලා ගත්ත ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා. එහෙම නැත්නම් ඒක වැරදි. ඒකට මේව මම යන්නේ මේක වැරදි. ඒ ඔයාලා උත්තර පහෙන්ම මේ රූප පහේ මේ ගුරුත්ව කේන්ද්‍ර ටික ලකුණු කරගන්න ඉස්සලා. ඊට පස්සේ මේ රූල මේ තියලා මේ තන්තුව පහළට දික් කරන්න. පහේම දික් කරන්න. එකක විතරක් ඔයාලා හොයාගත්ත ගුරුත්ව කේන්ද්‍රය මේ සිරස් රේඛාව හරහා කැපිලා යයි. එකක මේක නෙවෙයි. ඒ උත්තර පහෙන් එකක. අන්න ඒක තමයි උත්තරේ. දැන් උත්තරේ දෙක තියෙනවානේ. ඒතකොට දෙවෙනි උත්තරේ ඔයාලා මෙහෙම ගුරුත්ව කේන්ද්‍රය හොයලා රූල තියලා මේක සිරස් රේඛාව පහළට දික් කරොත් අනිවාර්යෙන් මේ සිරස් රේඛාව ඔයාලට ඒ ලකුණු කරපු ගුරුත්ව කේන්ද්‍රය හරහා යනවා. ඒතර ඒක තමයි ළමයි උත්තරේ වෙන්නේ. අනිවාර්යෙන් එල්ලන ලක්ෂයට පහළින් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. එහෙම නැත්නම් ඒක වැරදි. ඒකට ඔයාලා හොයන්න ඕන එල්ලන ලක්ෂයට පහළින් ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන උත්තරේ. ඉතින් මේ ගුරුත්ව කේන්ද්‍රය හොයන විදිය වැදගත්. මේක මෙන්න මෙතන කියලා ගුරුත්ව කේන්ද්‍රය ගන්න බෑ. අර අපි ඔය කරපු ක්‍රමයටම ගුරුත්ව කේන්ද්‍රය මේ උත්තර පහෙම හොයාගන්න. තේරුණාද? දැන් මම ආයෙ කිව්වා කීප සැරයක්. ඒ කියන්නේ ඔයාලට තේරුණාද කියලා දන්නේ නැති නිසා තමයි මේ කියන්නේ ළඟ නෑනේ. ළඟ හිටියොත් මුණ බලපුවම තේරෙනවා. තේරිලා තියෙන කියලා ඒකට යන්න පුළුවන්. මෙතන තේරුණාද දන්නේ නැහැ කියන ප්‍රශ්නේ මට තියෙන තමයි දෙතුන් පාරක් එක එක ආයෙ කිව්වේ. ඉතින් ඒක තේරුන්නේ නැත්නම් අහන්න කෝල් එකක් දීලා කියලා දෙන්න පුළුවන්. හරි නේද? ආයෙ කියලා දෙන්න ඕනේ නෑනේ. රේඛාව ගුරුත්ව කේන්ද්‍ර පහටම ගුරුත්ව කේන්ද්‍ර හොයන්න. සිරස් රේඛාව ගන්න. අනිවාර්යෙන් මේ සිරස් රේඛාව ගුරුත්ව කේන්ද්‍රය හරහා යන උත්තරේ තෝරගන්න. හොඳයි. ඒකත් ඔයාලා එහෙනම් මේ ගාන හදලා බලන්න. මොන හරි අවශ්‍ය සටහනක් තියෙනවා නම් මේකෙන් පොඩ්ඩක් ලියලා තියන්න. එහෙනම් ළමයි අපි ඊළඟ ගාන සාකච්ඡා කරමු. ඊළඟට සාකච්ඡා කරන්නේ 71 වෙනි ගාන. පොඩි සිද්ධාන්තයක් තියෙන ගාන. කියවමු ඉස්සලා 71. සර්ව සම බර ලෝහ ගෝල දෙකක් රැගත් තුනී ලෝහ වලල්ලක් දරා සිටින ළමා රූපයක ආකාරයට ඇති සෙල්ලම් භාණ්ඩයක් රූපේ පෙන්වා ඇති පරිදි තුනී ලෝහ තාඩුවකින් සාදා ඇත. ළමා රූපේ පායගිනි වලින් සෙල්ලම් භාණ්ඩය ස්ථායි සමතුලිතතාවයේ සන්තුලනය කළ හැකි නම් පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටීමට වඩාත් ඉඩ ඇති ලක්ෂය. ඔය දීලා තියෙන රූපෙ ඉතින් මම මට පුළුවන් විදිහට අඳින්නම් එක. එන්න ඕනේ නේද? ඔන්න ඕන. ඊට පස්සේ නෑ අර හිටන් ඉන්නව ඉන්න නේද? කකුල් දෙක පැත්තට එකක් මෙහෙම තියෙනවා. අනික කකුල් එක මෙන්න
පොළවේ ගෑවිලා තියෙන එක කකුලයි යා. නේද එහෙමනේ? පොළවේ ගෑවිලා තියෙන මෙන්න මේක කකුලක් විතරයි. ඊට පස්සේ ආ අතෙන් අල්ලන් ඉන්නවා දණ්ඩක්. ඔන්න අල්ලන් ඉන්නවා. ඒකට ඒ දණ්ඩක් නෙවෙයි ඒක නේද? ඔන්න හැදෙන්න නැවිලා තියෙනවා. ඔන්න හැදෙන්න. ඊට පස්සේ මේ දණ්ඩේ බර දෙකක් එල්ලලා තියෙනවා. අහනවා මෙයා ස්ථායි සමතුලිතතාවයේ පවතින නම් මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්න පුළුවන් ස්ථාන. ඊළඟ මෙයා මෙහෙම බැලන්ස් එක ඉද්දී මෙයා පෙරලෙනවා නම් පෙරලෙන්න පුළුවන්. නැත්නම් මෙයා කැරකෙන්නේ මොන ලක්ෂ්‍ය වටාද? එයා කැරකෙන්නේ ළමයි මෙන්න මේ කකුලේ ඇඟිලි පොළවේ ස්පර්ශ වෙලා තියෙන ලක්ෂ්‍ය වටා. ඔන්න ඔය ලක්ෂ්‍ය වටා තමයි මෙයා කැරකෙන්නේ. අය නිකන් අර එල්ලන ලක්ෂ්‍ය වගේ තමයි නේ. දැන් මේක පොළව නම් මොඩියත් මෙයා නම් මිනිහා පෙරලෙන්න පුළුවන්. කොහොම වෙන්න පුළුවන්? මෙන්න මේ තේරෙනවද? මේ යට ලක්ෂ්‍ය වටානේ. මෙන්න මෙතන වටා තමයි පෙරලෙන්නේ. මෙහෙම නේ. මේ මාර සමතුලිතතාවයේ බිඳෙන්න පුළුවන් නම් කැරකෙන්නේ අර කකුල් පොළවේ ස්පර්ශ වෙන ලක්ෂ්‍ය වට. මේ ලක්ෂ්‍ය. එතකොට ළමයි අනිවාර්යෙන් අපි ඉගෙනගෙන තියෙනවා ඒ කැරකෙන ලක්ෂ්‍යයට පහළින් ගුරුත්ව කේන්ද්‍රයේ තිබ්බොත් තමයි ස්ථායි සමතුලිතතාවයේ පවතින්නේ. එල්ලන ලක්ෂයක් නම් නේ එල්ලන ලද වස්තුවක් නම් ඒ එල්ලන ලක්ෂය තමයි කැරකෙන ලක්ෂයනේ. අමතක. ඒ කැරකෙන්නේ වෙන මේ ලක්ෂය වට. ඒකට පහළින් ගුරුත්ව කේන්ද්‍රයේ තිබ්බොත් තමයි ස්ථායි. දැන් මෙහෙම තියෙන වස්තුවක් නම් කැරකෙන්නේ අපිට මේක අතෙන් අල්ලගන්න බෑ. මෙන්න මේ ලක්ෂය වට නේ. ඒක වටා තමයි කැරකෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් ගුරුත්වයේ මේ කේන්ද්‍රයේ මේ ලක්ෂයට වඩා පහළින් තිබ්බොත් තමයි ස්ථායි. එල්ලුවත් මේ වගේ අවස්ථාවක උනත් ඕනම අවස්ථාවක ස්ථායි සමතුලිතතාවයටපත් වෙන්න නම් ඒ ලක්ෂයට නැත්නම් අපි කියන මේකට ටිකක් බර වචනයක් විවර්තන ලක්ෂය කියලා කියනවා. එල්ලලා තියෙන ලක්ෂය නැත්නම් ඒ විවර්තනය වෙන්නේ කැරකෙන්න පුළුවන් ඒ ලක්ෂයට පහළින් ගුරුත්ව කේන්ද්‍රයේ තිබ්බොත් තමයි ස්ථායි. ඉතින් අපි කතා කරා මේ වගේ අවස්ථාවකට කතා කරේ නැහැ. ඉතින් මේකටත් ඒ තියරි එකම තමයි අර එල්ලන වස්තුවකට කතා කරන්නේ නේ. එල්ලන එකට විතරනේ මේ වගේ එකකට ඒ સિદ્ધාන්තේ ඒ විදිහටම දාන්න පුළුවන්. ඒ විවර්තන ලක්ෂයට නැත්නම් ඒ කැරකෙන ලක්ෂයට පහළින් ගුරුත්ව කේන්ද්‍රයේ තිබ්බොත් තමයි ස්ථායි වෙන්නේ. ඉතින් මේ ලොකු බර දෙකක් එල්ලලා කරලා තියෙන්නේ මොකද්ද? අර සාමාන්‍ය මිනිහගේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන මේ බඩ හරියනේ. නේ? ඒක පහළට ගන්න තමයි මේ මෙතන බර දෙකක් මෙහෙම යටින් එල්ලලා තියෙන්නේ. ඒකට එතන තිබ්බ ගුරුත්ව කේන්ද්‍රයේ මේ බර දෙකේ බලපෑම නිසා ඒ පැත්තට ළඟලා දෙන බර වැඩි වෙච්ච ඉඳලා පහළට ඇවිල්ලා ඒක අනිවාර්යයෙන් මේ ලක්ෂයට පහළින් තියෙන උත්තරයක් ඔයාලා තෝරගන්න ඕන. ඒකට පහළින් තියෙන ලක්ෂයකට තියෙන t විතරයි නේ. ඒතර අපේ උත්තරය t තමයි තෝරගන්න පුළුවන්. මට ඉතින් තේරෙන්න ඇති. ඒකට වාක්‍යයක් ඔයාලා ලියා ගන්න. තේරෙනවද? පෙරලිය හැකි ලක්ෂයට නැත්නම් කැරකෙන ලක්ෂයට කැරකෙවිය හැකි ලක්ෂයට පහළින් ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන තරමට වස්තුව ස්ථායි සමතුලිතතාවයේ පත් වෙනවා. ස්ථායි සමතුලිතතාවයේ පවතිනවා. ඔන්නෝම මොකක් හරි ඔයාලම හිතලා වාක්‍යයක් ලියලා තියාගන්න. රූපෙත් ඕනනම් ඇඳලා. හොඳයි. අපි ඊළඟට 72 වෙනි ගාන සාකච්ඡා කරමු. 72 වෙනි ගාන ඉස්සෙල්ලා කියවගමු. රූපයේ පෙනෙන අයුරින් කරාමයකින් ජල බිඳු නියත ශීඝ්‍රතාවකින් වැස්සෙයි. වාතය තුල පවතින ජල බිඳු පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය පැවතීමට වඩාත්ම ඉඩ ඇති ලක්ෂය. හරි. මම මේ රූපේ පොඩක් ඇඳ ගන්න මට ඒක ඒ විදිහට වදින්න බෑ. ඕක හිතන්න ක්‍රම ගොඩක් තියෙනවා. මම එකක් කියලා දෙන්නම්. ඒක රොන්න ටැප් එක තියෙනවා මෙතන නේ. ඒකට කොහොම වතුර බිඳු ටික තියෙනවා. එතකොට මේ අපි දන්නවා බිඳු දෙකක් අතර දුර එන්න වැඩි වෙන්න ඕනේ. මොනවද තියෙන්නේ නේ? ඔන්න ඒ වගේ ඇති. මේව ගමුකෝ. හරි. දැන් මේකේ ලක්ෂ්‍ය ටිකක් මම ඕන ඔකම ලකුණු කරන්නම් p තියෙන්නේ මෙන්න මෙයා. p q දිනවා මෙන්න මෙයා. r තියෙන්නේ මෙන්න මේ දෙක එකක් මැද හරියට වගේ r කියනකෝ. s තියෙන්නේ මෙන්න මේ දෙකේ මැද වගේ නේ.
T තියෙන්නේ මෙන්න මෙතන. ඊට පස්සේ මම මේක පාස් කරන්න. දැන් මෙන්න මේ ජල බින්දු පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය අහනවා. ඉතින් ඕක අපි අර වෙන්න බැරි උත්තර ඉවත් කරලා හදන ගානක් විදියට හදන්න ඕනේ. දැන් අපි ගත්තොත් අනිවාර්යෙන් මේ පළවෙනි ද්‍රව බිඳුවයි උඩම තියෙන ද්‍රව බිඳුවයි මැදයි යටම තියෙන ද්‍රව බිඳුවේ මැදයි අතර තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. උඩුම තියෙන ද්‍රව බිඳුවට උඩින් එළිය ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න බෑ. එහෙනම් P වෙන්න බෑ. යටම තියෙන ද්‍රව බිඳුවෙන් පහළින් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නත් බෑ. එහෙනම් T වෙන්නත් බෑ. එතකොට QRS තුනෙන් එකක් තමයි ගුරුත්ව කේන්ද්‍රය. ඒක හොයාගන්න මට පොඩි උපක්‍රමයක් ඕනම් භාවිතා කරන්න පුළුවන් මේ වගේ. මෙන්න මේ දුර මැනලා ඔයාලා නිර්මාණය කරන්න ඕනේ. ඔන්න ඒ දුර මැනලා කියන්නේ උඩම ද්‍රව බිඳුවේ මැදයි යටම ද්‍රව බිඳුවේ මැදයි හොයාගෙන ඒක හරියට දෙකෙන් බෙදලා ඒ කියන්නේ මෙන්න මේ ද්‍රව බිඳු දෙක අතර මැද ලක්ෂ්‍ය හොයාගන්න. අපි මේ ඒක ටික මෙන්න මේ වගේ තැනකින් ඉන්නේ. මේකට මෙන්න මේක සමාන වෙනවා. එහෙනම් ඉරක් ඔයාලගේ පොතේ ගහගන්න. පොතේ තියෙන රූපය. එතකොට අනිවාර්යෙන් බලන්න මේ රේඛාවට උඩින් 1.3ක් තියෙනවා. පහළින් බිඳු දෙකක් තියෙනවා. එහෙනම් අපිට තේරෙන්න ඕන හරි මැද ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න බෑ. ටිකක් උඩ පැත්තට බර වෙන්න ඕනේ. එහෙම වැළුවොත් S එකත් අයින් කරන්න පුළුවන්. සුපර්. ඊට පස්සේ මේ දෙකෙන් එකක් Q දාර්ථ කියන දෙකෙන් එකක් තෝරගන්න චුට්ටක් කල්පනා කරන්න. මෙච්චර උඩට යන්න බෑ ප්‍රායෝගිකව නේ. මේ වගේ බර තුනක්. එතකොට මේකේ Q වටා මේ දෙන්න හින්දා ඇතිවන ගුරුණය මේ තුන් දෙනා හින්දා ඇතිවන ගුරුණයට සමාන වෙන්නේ නැහැ. ඉතින් එච්චර උඩට යන්න බෑ කියලා අපිට ප්‍රායෝගික බැලුවොත් තේරෙන්න ඕන. ඉතින් වඩාත් සුදුසු එක කියලා අපිට තෝරගන්න වෙන්නේ R තමයි. ඉතින් අන්න එහෙම අපිට එක දැනෙන්න ඕන. මේක වෙන්න බෑ මේක තමයි වෙන්න ඕන. මෙච්චර උඩට යන්න නම් විදියක් නැහැ කියලා අපිට නිකන් තේරෙන්න ඕන. ඒකට R අපිට අන්න මේ විදිහට තෝරගන්න පුළුවන්. නැත්නම් ඔකට ගාන හදන්න හොඳම ක්‍රමයක්. කියන්නේ බහුවර්ණ ගණන්නේ විනාඩි 2යි සාමාන්‍යයෙන් ගන්න දෙන්නේ. ඉතින් විනාඩි 2 ඇතුළත උත්තරේ ගන්න වෙන ලේසි ක්‍රමයක් නැහැ. තම අමාරු ක්‍රම තියෙනවා. මෙහෙම හිතලා ගන්න ඒක ඇති හොඳටම. හරි ඒ අවශ්‍ය විදිහට ඔයාලට සටහනක් අවශ්‍ය නම් ගොල්ලෝ දාගන්න. හොඳයි ළමයි. එතකොට බහුවර්ණ ඊට අමතරව ළමයි සමහර ළමයි මට 76 වෙනි ගාන හදලා පෙන්නන්න කියලා තියෙනවා. 76 මම හදන්න කිව්වේ නෑ. ඒක තාම ඔයාලට හදන්න බැරි එකක්. ඊට පස්සේ 81 වෙනි ගානත් අහලා තියෙනවා. 81 වෙනි ගාන මේ ගුරුත්ව කේන්ද්‍රය පාඩමට අදාළ ගානක් නෙවෙයි. ඒක බල සමතුලිතතාවයට අදාළ ගානක්. මම ඒක පස්සේ දවසක කියලා දෙන්නම්. මොකද අපි දැන් ගුරුත්ව කේන්ද්‍රයේ පාඩම යන හින්දා ඒක කරන්න නැතුව ඉන්නම්. පස්සේ වෙනම කියලා දෙන්නම් අනිවාර්යෙන්. 81 නම් 81 76 නම් ඕනම නෑ නේද? මම තමයි පාස් කරන්න කිව්වවත් නැති ගානක් මේක. හරි. ඊට පස්සේ අපි එහෙනම් අද තව එක ප්‍රැක්ටිකල් එකක් කරමු. ප්‍රැක්ටිකල් දෙකක් ඉතුරුයි. දෙකෙන් එකක් අපි අද කරමු. එහෙනම් ඔයාලා පෙරලා ගන්න ළමයි මම අපි ප්‍රැක්ටිකල් කරානේ කලින්. නෑ මේක පළවෙනි එකනේ. පළවෙනි කියන්නේ යාන්ත්‍රික විද්‍යා පාඩමේ පළවෙනි පරීක්ෂණය. ඒතර ඔයාලා යන්න ඔයාලගේ ටියුට් එකේ 23 වෙනි පිටුවට නේ 23 වෙනි පිටුවේ එතන පරීක්ෂණ අංක 5 කියලා තියෙනවා. එතකොට මේ විදිහට යාන්ත්‍රික විද්‍යා පාඩමේ කරන පළවෙනි පරීක්ෂණය. ඒකේ උඩම දකුණු පැත්තේ කොටුවක් තියෙනවානේ දිනය කියලා. ඒකට ඔයාලා අද දිනය දාගන්න. ඔයාලා මේ වීඩියෝ එක බලන දවස අද දවස එතන දිනේ දාගන්න. හරි. දිනේ දාගත්තා නේද? හොඳයි. දැන් පරීක්ෂණයේ නම මොකද්ද බලන්න. බල සමාන්තරාශ්‍ර මූලධර්මයේ සත්‍යතාව චෙවි. ඒ කියන්නේ අපි දැන් බල සමාන්තරාශ්‍ර මූලධර්මය දන්නවා නේද? අර සමාන්තරාශ්‍රයක පාද දෙකකින් දෛශික දෙකක් නැත්නම් බල දෙකක් නිරූපණය කරනවා නම් ඒ සමාන්තරාශ්‍රයේ විකර්ණයෙන් සංප්‍රයුක්තය දෙනවා කියන එකනේ බල සමාන්තරාශ්‍ර මූලධර්ම කියන්නේ.
අන්න ඒක හරි කියලා ඔප්පු කරන්න යන්නේ. සත්‍යාපනය කරනවා කියන්නේ ඒක. නැත්නම් සත්‍යතාව සොයනවා කියන්නේ ඒක. එතකොට මේ පරීක්ෂණයට අවශ්‍ය ද්‍රව්‍ය නේද? අනුමාත්‍රකාවක් දීලා තියෙනවා අවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ කියලා. එහෙනම් ඒ උපකරණ ටික පහළට ලියාගෙන යන්න. උපකරණ තියෙනවා දල වශයෙන් 10ක් විතර තියෙනවා. හරිද? ඒකට ඒ උපකරණ 10ක් විතර තියෙනවා. ඒ ටික පහළට ලියන්න. ඔයාලා කැමති නම් 10න් පහළට ලියන්න පුළුවන්. නැත්නම් මෙහෙම 5යි. පේලි දෙකකට වගේ ලියන්නත් පුළුවන්. කොහොම හරි මේ 10ම ඔය දීලා තියෙන ඉඩේ ඔයාලා ලියා ගන්නවා. හරි. මම කියද්දි උපකරණ ටික ලියා ගන්න. අංක 10 හරි අංක දාන්න නම් ඕනේ මෙහෙම නිකන් හරි තරු ලකුණු 10 හරි නැත්නම් මේ ඉරි කැලි 10 හරි එහෙම මොනවා හරි කරුණු විදියට ලියාගන්න. පොයින්ට්ස් විදියට ලියාගන්න. පළවෙනි එක උපකරණ වලින් පළවෙනි එක බල සමාන්තරාශ්‍ර උපකරණය. බල සමාන්තරාශ්‍ර උපකරණය. දෙවෙනි එක බහර තුනක්. බහර කියන එක දැන් අනිත් දන්නවා. බහර කියන්නේ පඩි. ඒ පඩි කට්ටල වල තියෙන බහර නැත්නම් බරවල් ස්කන්ධ තුනක් වුණා. බහර තුනක්. ඊට පස්සේ විහිිත චතුරස්‍රයක් හෝ තල දර්පණ තීරුවක්. විහිිත චතුරස්‍රයක් හෝ තල දර්පණ තීරුවක්. හරි. ඊළඟට කව කටුවක්. කව කටුව. ඊළඟට මීටර් කෝදුව. මීටර් කෝදුව. ඊළඟට සුදු කඩදාසියක්. සුදු කඩදාසියක්. ඊට පස්සේ ඩ්‍රෝවින් පින්ස් 4ක්. ඩ්‍රෝවින් පින් දන්නවනේ. ඩ්‍රෝවින් පින් 4ක්. ඊට පස්සේ සැහැල්ලු තන්තු. සැහැල්ලු තන්තු. හොඳයි. එතකොට ඔන්න ඔය උපකරණ ටික තමයි ඕන. එතකොට උපකරණ කට්ටලේ වල උඩින්ම තියෙනවා බල සමාන්තරාශ්‍ර උපකරණය කියලා එකක් නේද? එතකොට මේ බල සමාන්තරාශ්‍ර උපකරණයේ රූපයක් තමයි ළමයි ඔය දකුණු පැත්තේ දීලා තියෙන්නේ. මේකම බ්ලැක් බෝඩ් එකක් වගේ තියෙන. ඒකේ තව කොටස් ටිකක් තියෙනවා. මම රූපේ පරීක්ෂණය කරගෙන යද්දී ඒ රූපෙත් ඔයාලට පැහැදිලි වෙයි මොනවාද මේකේ කොටස් කියලා. හරි. දැන් මම මේකේ පොඩ්ඩක් ඔය පහළ දීලා තියෙන ක්‍රමය කියලා අනුමාත්‍රකාවක් යටතේ රූපයක්. ඒ රූපේ පැහැදිලි කරලා දෙන්නම්. මේකේ තියෙන්නේ ළමයි මෙන්න මේ වගේ බෝඩ් එකක් තියෙනවා. මේ හැටේ වලුනේ. මේකේ තියෙන බෝඩ් එකක්. මේ වගේ බෝඩ් එකක්. මේ බෝඩ් එකේ කප්පි දෙකක් හයි කරලා තියෙනවා. අන්නම කප්පි දෙකක් තියෙනවා. ඊට පස්සේ කප්පි දෙකක් තියෙනවා. මේවා සුමට කප්පි වෙන්න ඕනේ. කියන්නේ ඝර්ෂණයක් නැති, හිර වෙන්නේ නැති, හොඳට කැරකෙන කප්පි. ඊට පස්සේ අපි මේ කප්පි වල අපිට දීලා තියෙනවානේ බහර තුනක්, බරවල් තුනක්. එන්නේ බහර තුන තන්තු වලින් මේකෙ මෙන්න මේ වගේ හැඩයකට එල්ල ගන්නවා.
වගේ මේ බරවල් තුන මේ මෙල්ල ගන්න. तर මේ බරවල් තුනට මම අකුරු ටිකක් දෙනවා W1 මේක W2 මේක W3. එතකොට අපි මෙන්න මේ උපකරණයට කියනවා බල සමාන්තරාශ්‍ර උපකරණයනේ. බල සමාන්තරාශ්‍ර උපකරණය නේද? උපකරණ. ඊට පස්සේ මේ කප්පි වලට අපි ඒවට කියන කප්පි කියලා ඒවා නම් ගන්නවා නේද? මේවා අපි ඒවා කියන සුමට කප්පි. ඊට පස්සේ මේ තන්තු තියෙනවානේ. ඒ තන්තු මම එක තන්තුක විතරක් ගන්න යනවා. අපි ඒවට කියන සැහැල්ලු තන්තු. බර තන්තු පාවිච්චි කරන්න බෑ. සැහැල්ලු තන්තු වෙන්න ඕන. සැහැල්ලු තන්තු. ඊට පස්සේ ඕක තමයි මූලික කොටස්. දැන් ඕකේ අඳපු නැති කොටස් ටිකකුත් ඔයාලගේ පොතේ තියෙන රූපේ තියෙනවා. දැනට මෙන්න මේ රූපේ සම්පූර්ණ කරගන්න. ඔය දීලා තියෙන රූපේ මේ කොටස් ටිකේම ඔක්කොම නම් කරගන්න. හොඳයි ළමයි, දැන් ඔයාලා මේ රූපේ සම්පූර්ණ කරගත්තා. දැන් අපි ඒ කියපු ටික තව ගොඩාක් කරුණු තියෙනවා මේකේ. ඒ දැන් අපි මම කියලා දීපු ටික විතරක්. මොකද කියලා දුන්නේ? මේක මේ බරවල් තුන එල්ලන්න කියන එකනේ. අන්න ඒක අපි ක්‍රමයේ යටතේ කරුණක් විදිහට ලියා ගන්න. ඒකත් අංක දාන්න එපා. මොකද මේ පිළිවෙලක් වැඩක් නැහැ අපිට. කොතන ලකුණුද දා හරියන්නේ. නැත්නම් මේ විදි කැලි පාටද දා හරියන්නේ. පළවෙනි කරුණ විදිහට ලියා ගන්න. එතකොට ක්‍රමය කියන මාතෘකාවේ පහලින් රූපේ තියෙනවා. මේ රූපෙට පහලින් තමයි ඔය ටික ලියා ගන්න ඕනේ. පොඩ්ඩක් පුළුවන් තරම් පොඩියට ලියන්න. ගොඩක් කරුණු ලියන්න තියෙනවා. සමහර ඉඩ මදි වෙන්න පුළුවන් ලොකුවට ලිව්වොත්. එහෙනම් පුළුවන් තරම් චුටුවට ලියන්න. ඉඩ මදි වුණොත් අවුලක් නැහැ. කොලේ කියලා මේ යටින් අලව ගන්නත් පුළුවන්. හරි. ඉතින් ගොඩක් ලොකුවට ලිව්වොත් නම් අනිවාර්යෙන් ඉඩ මදි වෙනවා. හරි. ලියාගමු. කරුණක් ඉදිරි ලියන්න. රූපේ දැක්වෙන ආකාරයට බල සමාන්තරාශ්‍ර උපකරණයේ W1, W2 සහ W3 W1 W2 සහ W3 බහර එල්ලන්න හරිනේ. හොඳයි. දැන් ඊට පස්සේ අපි කරන්නේ දැන් මෙහෙම එල්ලුවට මේ කප්පි සුමටද කියලා ෂුවර් නෑ අපිට. දැන් අපිට ඒක නිකම්ම කියන්න බෑ ඉතින් සුමටයි කියලා. ඉතින් අපි ඒකට පොඩි පරීක්ෂණයක් කරනවා මේ කප්පි ඇත්තටම සුමටද කියලා අඳුරගන්න. පරීක්ෂණය තමයි ළමයි මෙන්න මේ යට තියෙන මැද තියෙන බහරය. මෙහා W3 පොඩ්ඩක් අඟල් දෙකක් විතර පහළට ඇදලා අතරින්න. එතන මේ පහළට ඇදලා අතරියම මේක ආපහු වර කලින් තිබ්බ තැනට එනවනම් මේ පද්ධතිය ආපහු කලින් තිබ්බ තත්ත්වයට එනවනම් දැන් අපි දන්නවනේ මෙතනින් ඇද්දම මේ දෙපැත්තෙන් උඩ යනවා. ඇදලා අතරිනවා. අතරීම ආයෙ මෙයා මෙතනට වෙනවනම් අපිට නිගමනය කරන්න පුළුවන් මේ කප්පි වල කිසිම ඝර්ෂණයක් නැහැ. කප්පි හොඳට සුමට කප්පි. අපි පහළට ඇදලා අතරියම අර ආපහු මුලින් හිටිය දැනට එන්නේ නැතුව චුට්ටක් එවිලලා වතුරුත්. නැත්නම් ඇදලා අතරියම එතරම් තිබ්බොත් අනිවාර්යෙන් මේ කප්පි රළුයි. ඝර්ෂණීය තියෙන කප්පි. ඉතින් මේ කප්පි වල ඝර්ෂණයක් නැති බව සුමට බව අඳුර ගන්න අපි ඒ උපක්‍රමය යොදනවා. මොකද්ද? මේ මැද තියෙන බහරේ මදක් පහළට ඇදලා අතහැරිය පසු එය නැවත මුල් ස්ථානයට යනවා නම් කප්පි සුමට බවට නිගමනය කරන්න පුළුවන්. අන්න ඒක අපි පරීක්ෂණය පටන් ගන්න කලින් කරලා ඉන්න ඕන. මේ කප්පි රළු වුණොත් ඔයාලට පුළුවන්
මේකට මොන හරි තෙල් වර්ගයක් දාලා මේක අපි සුමට කරන්න පුළුවන්. නැත්නම් අලුත් කප්පි දෙකක් මේකට මේ දෙක වෙනකොට මාරු කරලා දාන්නත් පුළුවන්. අන්න එහෙම මොකක් කර උපක්‍රමයකින් කප්පි සුමට කරගන්න ඕන. හරි. ඔන්න ඔය කප්පි සුමටද කියලා අඳුරගන්න පාවිච්චි කරන උපක්‍රමය අපි ඊළඟ කරුණ විදියට ලියාගමු. මෙහෙම ලියාගන්න. ඒක ගොඩක් වැදගත්. තෝරන වෙන පාටකින් ලියුවත් කමන්නේ. සාමාන්‍යයෙන් මේ විභාගෙදී අහනවා. හොඳයි. ඔය කරුණ අහනවා සාමාන්‍යයෙන්. ලියාගන්න. කප්පිවල ඝර්ෂණයක් පවතීදයි පරීක්ෂා කිරීමට මැදින් එල්ලා ඇති භාරය මදක් පහළට ඇද අතහරින්න. ඒකටම ලියාගන්න. අලුත් කරුණ නෙවෙයි, ඒකටම ලියාගන්න. එය නැවත මුල් පිහිටීමටම ගමන් කරයි නම් කප්පිවලට ඝර්ෂණයක් නොපවතින බවට තහවුරු කරගත හැක. හොඳයි. ඊළඟට අපි කරන්නේ මෙහෙම වැඩක්. අපි සුදු කඩදාසියක් අපිට ඕන කියලා අපි ලියාගත්තා. A4 කොටයක් වගේ තිබ්බම හරි. ඒතකොට A4 කඩදාසියක් අරගෙන ඒ A4 කඩදාසිය මෙන්න මේ තන්තු තුන මුණ ගැහෙන ස්ථානයේ තන්තු වලට පිටිපස්සෙන් බෝඩ් එකට සවි කරගන්න ඕන. බෝඩ් එකට සවි කරගන්න ඕන. ඔන්න අර එක සවි කරගන්න බෝඩ් එකට. බෝඩ් එකට හයි කරගන්න තමයි අර මේ ඩ්‍රොයින් පින්ස් තුනක් නේ 4ක් ඕන කියලා දෙන්න. ඒක බෝඩ් එකට හයි කරගන්න තමයි. ඔන්න ඉතින් ඩ්‍රොයින් පින්ස් 4කින් මේක බෝඩ් එක මත සවි කරගන්න. තේරුණාද? හරි. ඒක තමයි ඊළඟ පියවර. ඒකත් අපි ලියාගමු. කරුණක් විදිහට ඊළඟ කරුණ විදිහට ලියාගන්න. සාමාන්‍ය පාටින් ලියාගන්න. තන්තු වලට පිටුපසින් සුදු කඩදාසියක් සවි කරගන්න. හරි. ඊට පස්සේ ළමයි පොඩ්ඩක් ඒ සුදු කඩදාසිය නම් කරගන්නත් ඕන නේද? කොහෙන් හරි කමන්න ඉතලයක් ගන්න. මෙන්න මේකට ඉතලයක් ගන්න නම් කරගන්න. සුදු කඩදාසිය කියලා. සුදු කඩදාසිය. ඒක නම් කරගන්න. හරි. නම් කරගත්තද? හොඳයි. ඊළඟට කරන්නේ ළමයි අපිට ඕන වෙනවා මෙන්න මේ උඩ තියෙන තන්තු දෙකේ පිහිටීම
මේ කඩදාසිය මත ලකුණු කරගන්න. ඒ කියන්නේ තන්තු දෙකේ පිළිගීම හරියටම අපිට කඩදාසිය ඇඳ ගන්න ඕන ඔහොම. ඉතින් එහෙම ඇඳ ගන්න නම් අපිට සිද්ධ වෙනවා ළමයි. මේ උඩ තියෙන මේ යට එක ඕනේ නැහැ. මේ උඩ මේකේ තන්තු දෙකේ පිහිටීම කඩදාසිය මත සලකුණු කරගන්න පුළුවන් අපිට මෙහෙම කරොත්. හරියටම මෙන්න මෙතනදී තන්තුවට යටින් පොඩි තිතක් කඩදාසිය මත ලකුණු කරගන්න. ඊට පස්සේ තවත් තිතක් මෙතනින් ලකුණු කරගන්න. ඊට පස්සේ මෙතනිනුත් තිතක් ලකුණු කරගන්නවා. මෙතනිනුත් තිතක් තියා ගන්නවා කඩදාසියට. ඊට පස්සේ කඩදාසිය එළියට ගලවලා ගත්තාම මේ කඩදාසියේ තියෙන තිත් හතරන්නේ. එතකොට තිත් හතර රූල දීලා අපිට යා කරලා. ඒතර මේ තමයි තන්තු දෙකේ පිහිටීම වෙන්නේ. තේරුණාද? අන්න ඔය වගේ අපිට තිත් හතරක් සබා ගැනීම මගින් මේ තන්තු දෙකේ පිහිටීම අපිට ඊට පස්සේ කඩදාසිය එළියට අරගෙන මේක ඇඳ ගන්න පුළුවන්. අපි ඊළඟට කරන්නේ ඒක තමයි. හැබැයි මේ තිත් හතර හරියටම තියාගන්න නම් අපි පොඩි උපක්‍රමයක් භාවිත කරනවා. ඒකට උපක්‍රම දෙකක් තියෙනවා. අර ඒකට තමයි අර උපක්‍රමවල විහිිත චතුරස්‍රයක් හෝ තල දර්පණ තීරුවක් කියලා කියන්නේ. අපි මෙතන කතා කරමු තල දර්පණ තීරුවක් භාවිත කරලා කරන විදිය. මොකද ඒක තමයි ගොඩක් වෙලාවට විභාගෙදී අහනවා නම් අහන්නේ මේ විහිිත චතුරස්‍රයක් භාවිත කරලා කරන එකත් මම කියලා දෙන්නම් පස්සේ. ඉස්සෙල්ලා අපි බලමු තල දර්පණයකින් කොහොමද මෙන්න මේ 34 හරියටම තියාගන්නේ කියලා. මොකද අපිට මේක මෙහෙම නිකම්ම යටින් පැන්සලකින් මෙහෙම 34ක් තිබ්බොත් සමහරට වර්ධින්න පුළුවන්. තේරෙනවද? ඒක හරියටම හරි නිවැරදි ක්‍රමයක් තියෙනවා. ඒක මම කියලා දෙන්නම් දැන්. අපි මුලින්ම කරනවා හිතන්න මෙන්න මේ තන්තුව කියලා. මේ තන්තුව තමයි මම අඳින්නේ. මෙයාව. මොන තන්තුවද? තන්තුවට පිටිපස්සෙන් කඩදාසිය සුදු කඩදාසියක් තියෙනවා. ඊට පස්සේ මම පොඩ්ඩක් අපිට තියෙන තල දර්පණ තීරුවක්. තල දර්පණ තීරුවක් කියන්නේ ළමයි පොඩි කණ්ණාඩි කෑල්ලක්. ඒ කණ්ණාඩි කෑල්ල අරගෙන ඍජු කොණාශ්‍රාකාර වගේ හැඩති කණ්ණාඩියක් තමයි අපිට ඕන. ඒ කණ්ණාඩි කෑල්ල මේ තන්තුවට යටින් බෝඩ් එකට ඔන්නෝම තියෙනවා. එතකොට මේ කණ්ණාඩිය තමයි ඔය තියෙන්නේ. ඊට පස්සේ ළමයි හොඳට බලා ගන්න මේක තේරෙන්න ඕන. මම මෙන්න මේ පැත්තෙන් බලද්දි මේ මගේ මේ පැත්තේ වම් පැත්තෙන් වගේ බලද්දි මේ උඩින් තියෙන තන්තුවේ ප්‍රතිබිම්බය මෙන්න මේ කණ්ණාඩි කෑල්ල මත පේනවනේ. මෙයාගේ යටපැත්ත කණ්ණාඩියේ මේ මත අපිට ප්‍රතිබිම්බය පේනවා. ඊට පස්සේ මම පොඩ්ඩක් මෙන්න මේ පැත්තෙන් බැලුවොත් මෙහෙම බැලුවොත් එතකොට මේ තන්තුවේ ප්‍රතිබිම්බය මෙන්න මේ පැත්තෙන් කණ්ණාඩි කෑල්ල මත පේනවා. හරිද? ඒකෝ මෙහෙම බලද්දි තන්තුවක් පේනවා එයාගේ ප්‍රතිබිම්බයක් පේනවා මෙතන. මේ පැත්තෙන් බලද්දි ඒ තන්තුවක් පේනවා ප්‍රතිබිම්බයක් පේනවා මෙතන. හැබැයි ළමයි මම හරියටම ඉස්සරහින් බැලුවොත් හරියටම කෙලින් බැලුවොත් මොකද වෙන්නේ? ප්‍රතිබිම්බයක් පේනවද? නැහැ. එයාගේ ප්‍රතිබිම්බය මේ තන්තුවට වැහෙනවනේ. ඒතර ප්‍රතිබිම්බය හරියටම තියෙන මේ තන්තුවට පිටිපස්සේ. ඒතර අපිට ප්‍රතිබිම්බයක් පේන්නේ නැහැ. අපි හරියටම ඇහැ දැන් ඇහැ මේ පැත්තෙන් බැලුවොත් ප්‍රතිබිම්බයක් පේනවා මෙහි. ඇහැ මේ පැත්තේ තියලා බැලුවොත් ඒත් ප්‍රතිබිම්බයක් පේනවා මෙහි. හැබැයි මම හරියටම ඇහැ තන්තුව උඩට ගෙනාවොත් තේරෙනවද මේ කියන එක? ඇහැ තන්තුවේ ඉඳන් කෙලින්ම තන්තුවට උඩින් ඇහැ තියලා බැලුවොත් හරියටම අපිට ප්‍රතිබිම්බයක් පේන්නේ නැහැ. ඒ ප්‍රතිබිම්බය මෙන්න මේ තන්තුවට වැහෙනවා. තන්තුවට පිටිපස්සෙන් තමයි ප්‍රතිබිම්බයේ කණ්ණාඩියේ ප්‍රතිබිම්බයක් තියෙන. ඒක හරියටම තන්තුවට පිටිපස්සෙන් අන්න ඒ මොහොත ලබා ගන්න. අන්න එහෙම කියන්නේ තන්තුවේ ප්‍රතිබිම්බය තන්තුවට වැසෙන අවස්ථාවේ ඒක එහෙම කරන්නේ අර අපි හරියටම මේක කෙලින් බලන අවස්ථාව අඳුර ගන්න. දැන් අපි බලද්දි තන්තුවේ ප්‍රතිබිම්බය පේන්නේ නැත්තම් ඒ කියන්නේ තන්තුවට ඒ ප්‍රතිබිම්බය වැහිලා නම් හරියටම අපි කෙලින් බලනවා කියන එක තමයි එකකින් කියන්නේ. අන්න ඒ මොහොතේ මෙන්න මේ විදිහට මේ තන්තුවට පිටිපස්සෙන් මේක දෙපැත්තෙන් කොහොම තිත් දෙකක් තියා ගන්නවා.
ඔන්න ඔය විදියට තිත් දෙකක් තියාගත්තා නම් හරි. තේරුණාද? මෙන්න මෙතන මෙහෙම කණ්ණාඩිය තියලා නේද? කණ්ණාඩි කෑල්ලවම තියලා තන්තුවට පිටිපස්සේ ඊට හරියටම කෙලින් බලද්දී කියන්නේ ප්‍රතිබිම්බය තන්තුවට වැහෙන අවස්ථාවේ මෙන්න මෙතනයි තිත් දෙකක් තියෙනවා. කණ්ණාඩියට. ඔය විදියටම මේකටත් එහෙම තිත් දෙකක් තියාගන්න. ඔන්න ඔය විදිහට අපිට ඒ තිත් සලකුණු හතර තියාගන්න පුළුවන්. තේරුණා නේද? ඒක එහෙම අර විහිද චතුරස්‍රය භාවිතා කරලා කරන එක නම් ඉතින් මම ගා විහිද චතුරස්‍රය මේ මොහොතේ නෑ. ඒක නම් ඇති දෙයක් නෑ ඉතින්. විහිද චතුරස්‍රය කියන එක ඔයගොල්ලෝ දන්නව නේද? අපි අර සෙට් ස්ක්වයර් එක කියලා කියන ඉංග්‍රීසියෙන් සෙට් ස්ක්වයර් කියලා කියනවා නැත්නම් විහිද චතුරස්‍රය කියන කවකටු පෙට්ටියේ තියෙන මේ හැටි. ඔන්න එකක් තියෙන්නේ. ඔන්න ඔකට තමයි අපි විහිද චතුරස්‍රය කියන්නේ. තේරුණාද? ඉතින් විහිද චතුරස්‍රයෙන් පුළුවන් නේද? දැන් මං ගාව රූලක්වත් මොකුත් නැහැ. දැන් තන්තුව මෙහෙම යනවනම් මේ මෙතනට විහිද චතුරස්‍රය දැන් මේ පැත්තෙන් බලද්දි පේන විදිහට මෙහෙම යනවා. දැන් තන්තුව යනවා මෙහෙම. ඔන්න මේ කඩදාසිය යට මේ පුරුෂ. එතන විහිද චතුරස්‍රයේ ගානට මෙතනින් තියලා මෙතන තිතක් තියාගත්තා නම් හරිනේ. ඊට පස්සේ ආයෙ තව තැනකට විහිද චතුරස්‍රය ගෙනල්ලා මේක හේතු කරලා මෙතනින් තව තිතක් තියාගත්තා නම් හරි. ඉතින් ওই තිත් දෙක යා කරාම අපිට රේඛා වැද ගන්න පුළුවන්. ඉතින් එහෙම ලේසි ක්‍රමයකුත් තියෙනවා. එතනට මේ විහිද චතුරස්‍රය භාවිතා කරන එක එහෙම විභාගෙදී අහන්නේ නැහැ. අහන්නේ මේ තල දර්පණ තීරුව තමයි. මොකද ඒකනේ ටිකක් සංකීර්ණ ක්‍රමයේ විභාගෙදී ලේසි එක නෙවෙයි අහන්නේ. ටිකක් අර විස්තර කරන්න තියෙන එක. ඉතින් ඒකින්ද අර විහිද චතුරස්‍රය පාවිච්චි කරලා පුළුවන් කියලා දැනගන්න අපි ෆිසිකල් ක්ලාස් පටන් ගත්ත වෙලාවක මම මේක හරියටම පැහැදිලි කරලා පෙන්නන්නම්. ඉතින් මෙතන ටිකක් අමාරුයි. මේක චුට්ටක් මතක තියාගන්න. හරි එහෙනම් ඔය තල දර්පණ තීරුව තියලා මේ තිත් හතර ලකුණු කරගන්න විදිය අපි කරුණු විදියට ලියාගමු. ඊළඟ කරුණු විදියට ලියාගන්න ඒක අපි ඉස්සෙල්ලා මෙහෙම ලියාගන්න සාමාන්‍ය පාඨකින් ලියාගන්න. තර ලකුණක් කරේ මොකක් හරි එකක් දාලා ඊළඟ කරුණ ඉහලින් පිහිටි තන්තු දෙකෙහි පිහිටීම කඩදාසිය මත සලකුණු කරගන්න. ඒකටම යටතේ වගේ ලියාගත්තොත් හොඳයි. දැන් මෙහෙමනේ. දැන් ඔයාලා අපි ගමු මොකක්ද තර ලකුණක් දැන් ඔක ලිව්වනේ කඩදාසිය මත සලකුණු කරගන්න. ඊට පස්සේ ඒකට පහලින් වෙන පොඩි මෙහෙම ඉරක් වගේ දාලා මෙහෙම ලියාගමු. ඒ කියන්නේ අලුත් කරුණක් නෙවෙයි. ඒක යටතේම තියෙන එකක් වගේ ලියාගන්න. ඒක වෙන පාටකින් ලියාගමු මේක. පාට මාරු කරලා ලියාගන්න. රතු පාටින් අත් වගේ. ඒක ලියාගමු. මේ සඳහා විහිත චතුරස්‍රයක් හෝ තල දර්පණ තීරුවක් භාවිතා කරන්න. විහිත චතුරස්‍රයක් හෝ තල දර්පණ තීරුවක් භාවිතා කරන්න. ඒකටම එකතු කරගන්න. ඒකටම ලියන්න. ඒ පාටින්ම ලියන්න. ඒ ඡේදයටම එකතු කරලා තල දර්පණ තීරුවක් භාවිතා කරන්නේ නම් එය
එය තන්තුවට යටින් තබා තන්තුවට ඉහළින් බලමින් තන්තුව සහ එහි ප්‍රතිබිම්බය සමපාත වන අවස්ථාවේදී තිත් සලකුණු දෙකක් තැබීම මගින් තන්තුවේ පිහිටීම කඩදාසිය මත ලකුණු කරගන්න හරිද? තවත් පොඩි කරුණක් තියෙනවා, ඒකත් මතක තියාගන්න ඕන. මේ තිත් සලකුණු දෙක තියද්දී මේ තිත් සලකුණු දෙක පුළුවන් තරම් ඈත් වෙන තරමට අපිට මේක සාර්ථකයි. ඉතින් මේ තිත් සලකුණු ගොඩාක් ළඟින් ගන්නවට වඩා පුළුවන් නම් මේ සලකුණු දෙක පුළුවන් තරම් ඈත් වෙන, සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 10ක්වත් අඩුම ගානේ දුරකින් තියෙන විදියට මේ තිත් සලකුණු දෙක තියන්න වග බලා ගන්න ඕන. මොකද ළඟින් තිබ්බොත් එතන නිරවද්‍යතාවයට බලපාන. ඔය මම පස්සේ කියලා දෙනවා. ඒකත් චුට්ටක් මතක තියාගන්න. තිත් සලකුණු දෙක හැකිතරම් ඈතින් තියෙන්න ඕන. හරි. ඒකත් උතනම තමයි ලියා ගන්න ඕන. ඊළඟ කරුණ විදිහට ලියා ගන්න. ඕක විතර ඔච්චර එක ආයෙ මොකුත් නැහැ. ඔක අන්තිම එක ලියා ගන්න. තිත් සලකුණු ඒක සාමාන්‍ය පාටින් ලියවමු. ඇති. ඕනනම් වෙන පාටකින් ලියන්න තමයි. තිත් සලකුණු තැබීමේදී ඒවා හැකිතරම් ඈතින් පිහිටනසේ ලකුණු කිරීමට වග බලා ගන්න. හරිනේ? හරි ළමයි. ඊළඟ පිටුවට යන්න. ඊළඟ පිටුවේ ගණනය කියලා මාතෘකාවක් කියනනේ. කියන්නේ දැන් වන්න පරීක්ෂණේ කරන්න තියෙන ඇටෝමත් එක්ක තියෙන වැඩ ටික ඉවරයි. දැන් පොඩි නිර්මාණයක් එහෙම කරන්න ඕන. මොකද අපිට කඩදාසියක් තියෙනවා දැන් නේද? තිත් සලකුණු 4ක් තියෙනවා. ඒකට ඒකින් පොඩි නිර්මාණයක් කරනවා. දැන් අපි කරන්නේ මෙන්න මේ කඩදාසිය ගලවලා ගන්නවා. ගලවලා අරගෙන දැන් මේ කඩදාසිය ගලවලා ගත්තා මේක මොනවද දැන් තියෙන්නේ අපි ගාව? කඩදාසිය තියෙන තිත් සලකුණු 4ක් නේ. මේ තිත් සලකුණු 4ක් අපිට හම්බ වෙනවා. මම ගන්න මේ තිත් සලකුණු ටික මෙහෙම ලියනවා කියලා. කොහොම දෙකයි මෙහෙම දෙකයි. අන්න තිත් සලකුණු 4 තියෙනවා. ඊට පස්සේ ළමයි අපි කරන්නේ රෝල කියලා මෙන්න මේ තිත් සලකුණු දෙක යා කරනවා. මේ පැත්තේ තිත් සලකුණු දෙක යා කරනවා. යා කරලා ඒක දික් කරනවා ළමයි මෙන්න මෙතන හම්බ වෙනවා. හම්බ වෙනවා දික් කරලා පොඩ්ඩක් මේ පැත්තට ටිකක් වැඩිපුර දික් කරලා තියාගන්න.
මීටර කෝධයෙන් ඔය වැඩේ කරගන්න පුළුවන් නේ. ඊට පස්සේ අපි දැන් අපි දන්නවා මෙයාගේ බරක් තියෙනවා. ඒතකොට මෙයාගේ බරට මෙතන ආතතිය සමානයි නේ. එතුම කියන්නේ බර W1 නම් ආතතිය W1. එතකොට ඒ වගේම අපි ඉගෙනගෙන තියෙනවා එකම තන්තුවේ හැමතැනම ආතතිය සමානයි. ඒත් මෙතනින් උඩටත් තියෙන W1. කියන්නේ මෙන්න මේ දිශාවට W1 ආතතියක් තියෙනවා. ඒ විදිහට මෙතන W2 බරක් තියෙනවා. එහෙනම් මේ තන්තුවේ ආතතිය W2. ඒ තන්තුවම මෙහෙන් එන්නේ. එහෙනම් මෙතනින් මෙහෙට තියෙන ආතතිය W2ම තමයි. එහෙනම් මෙතනින් අර පැත්තට තියෙනවා W2 ආතතිය. ඒ කියන්නේ මේ ආතති දෙකේ දිශා දෙක තමයි මේ අපි හරියටම කඩදාසිය මත ලකුණු කරගත්තේ. දැන් අපි කරන්නේ අපි මොකක් හරි පරිමාණයක් තෝරගන්නවා. දැන් උදාහරණයකට ගත්තොත් නිව්ටන් එකක් සෙන්ටිමීටර එකකින්. අන්න ඒ වගේ. එතකොට W1 කියන්නේ නිව්ටන් 10යි නම් සෙන්ටිමීටර 10 තමයි යාට අනුරූප දිගනේ. අන්න ඒ විදිහට ඒ බරට අනුරූප දිග ඒ පරිමාණයෙන් අපි ගණනය කරලා ගන්නවා. අපි තුමේ W1 ට අනුරූප මේ පරිමාණයෙන් ආවා කියලා L1 දිග. එතකොට අපි කරන්නේ ළමයි මෙන්න මේකතන ඉඳන් L1 දිගක් මැන ගන්නවා. L1 දිගක් මැන ගන්නවා. මැනන එතන මේ දිගට අදාළ දෙන මෙතන අපි ලකුණු කරගන්නවා. ඊට පස්සේ W2 බරට අදාළව දිගත් ගණනය කරන්න පුළුවන්. අපි හිතමු මේ දිග L2 කියලා. අන්නේ L2 දිගත් අපි මැන ගන්නවා. මැනලා ඒ දිගත් මෙතන ඉඳන් මැනලා මේ කඩදාසිය මත ලකුණු කර ගන්නවා L2 දිග. W2 ට අනුරූප දිග. මම පොඩි මාක් එකක් දාන්න. තේරුණාද? ඊට පස්සේ අපි කරන්නේ මෙතන සමාන්තර ආශ්‍රය නිර්මාණය කරනවා. සමාන්තර ආශ්‍රය නිර්මාණය කරන්න තමයි ළමයි ඔය උපකරණ වල කව කටුවක් දීලා තියෙන්නේ. කව කටුවෙන් සමාන්තර ආශ්‍රයයක් හදන හැටි මම හිතන්නේ ඔයගොල්ලෝ ඕ ලෙවල් වල එහෙම කරලා තියෙනවා. දැන් මම කව කටක් නැහැ මං ගාව. කොහොමද කව කට්ටෙන් සමාන්තර ආශ්‍රයයක් හදන්නේ? මෙන්න මේ දුර මැන ගන්නවා කව කට්ටේ. ඊට පස්සේ මෙන්න මෙතන කව කට්ටේ තුඩ තියලා මෙහෙම පැන්සලෙන් මෙතන මෙහෙම ඉරක් ගහ ගන්නවා නේ. ඊට පස්සේ මෙන්න මේ දුර මැන ගන්නවා. ඊට පස්සේ ආයෙ කව කට්ටේ තුඩ මෙතනින් තියලා මෙන්න මෙහෙම ඉරක් ගහ ගන්නවා. ඔව් ගන්නවා. ඊට පස්සේ ඔය ටික යා කරාම අපිට ඒ කැපෙන තැන මේකට යා කරාම සමාන්තර ආශ්‍රයයක් අපිට ඇඳිනවා. දැන් ඉතින් මම ඉතින් හරියටම තුඩ මැනලා මාක් කරපු නැති නිසා මට හරියට මැන්දෙන්නේ නැහැ. කොහොම හරි අපි මෙතන සමාන්තර ආශ්‍රය නිර්මාණය කරගන්න ඕන මේ පාද දෙකේ දිගේ L1 සහ L2 එන විදිහට. ඒකේ නිර්මාණය කරාට පස්සේ එන එක මම චුට්ටක් අඳින්නම්. කොහොම හරි ඔය නිර්මාණය කරනවා. ඔන්නෝම අපි සමාන්තර ආශ්‍රය මෙතන නිර්මාණය කරනවා. කඩදාසිය පොඩ්ඩක් ලොකු කරනවා. ඊට පස්සේ ළමයි ඊට පස්සේ මෙන්න මෙතන මේ විකර්ණය මම ඇඳ ගන්නවා ළමයි. විකර්ණය නේද? දැන් විකර්ණයෙන් සම්ප්‍රයුක්තය දෙනවා කියන එක තමයි අපි ඔප්පු කරන්නේ. ඒත් ඔන්න විකර්ණය ඇඳගත්තා. ඊට පස්සේ මේ විකර්ණය සිරස්ද කියලා චෙක් කරන්න ඕන. විකර්ණයේ සිරස් නැත්තම් පරීක්ෂණයේ කොහේ හරි වැරදිලා. අනිවාර්යෙන් මේ විකර්ණයේ සිරස් වෙන්න ඕන. හරි සිරස් වෙන්න. ඇයි ඒ? මේ ආතතියට නේද? දැන් මෙයාගේ එතකොට බර ආතතිය W3 වෙන්න ඕන. එතකොට මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය සමාන වෙනවනේ W3 ට. W3 සිරස් නම් මේ දෙන්නගේ සම්ප්‍රයුක්තයත් සිරස් වෙන්න ඕන. සම්ප්‍රයුක්තයේ දෙන්නේ විකර්ණයෙන් නම් විකර්ණයත් සිරස් වෙන්න ඕන. මේ විකර්ණයේ සිරස්ද කියලා පරීක්ෂා කරනවා. විකර්ණයේ සිරස් නැත්නම් වැඩේ වැරදි අපිට පරීක්ෂණය ආයෙ කරන්න වෙනවා. අපි හිතමු සිරස් විකර්ණයක් ආවා කියලා. ඊට පස්සේ තමයි අපි මේ විකර්ණයේ දිග දැන ගන්නවා. සිම්පල්
L කියලා ගමු. ඊට පස්සේ මේ දිග මැනලා එන්නේ දිගට අදාළ බලය ආපහු අපිට මේ පරිමාණයෙන් ගණනය කරන්න පුළුවන්. දැන් සෙන්ටිමීටර් 15ක් නම් සෙන්ටිමීටර් 15ට අදාළ දිග නිව්ටන් 15 කියලා එහෙම ගන්න පුළුවන්. අන්නේ විකර්ණයේ දිගට අදාළ බලය ගණනය කරනවා. අන්නේ ගණනය කරපු බර අපි මෙන්න මෙයත් එක්ක සංසන්දනය කරනවා W3 එක. ඒතර හරියට මේ විකර්ණයේ දිගට දාල බලය W3 ට සමාන නම් ඒ කියන්නේ මොකක්ද? මෙන්න මේ දෙන්නගේ සංප්‍රයුක්තය W3 ට සමාන වෙලානේ. ඒ කියන්නේ බල සමාන්තර ආශ්‍රණීයමේ සත්‍යයි නේද එහෙනම්? අය අපි දන්නවා මේ දෙන්නගේ සංප්‍රයුක්තය W3 ට සමානයි කියලා. කියන්නේ මේ දෙන්නගේ සංප්‍රයුක්තය W3 කියලා අපි දන්නවා. ඉතින් අපි බල සමාන්තර ආශ්‍රය ඇඳලා ඒ දිගට අදාළ බලය හෙව්වම හරියටම W3 කියන අගේ එනවනම් ඒ කියන්නේ මේ දෙන්නගේ සංප්‍රයුක්තය මේ විකර්ණයෙන් දීලා කියන එක නේද? තේරුණාද කියන එක? නේද? බල සමාන්තර අපි දැන් මේකට අනුව අපිට තේරෙනවා W1 සහ W2 ගේ සංප්‍රයුක්තය W3 කියලා. ඉතින් අපි සමාන්තර ආශ්‍රය ඇඳලා විකර්ණයක් ඇඳලා ඒකේ දිගත් හොයලා එයාට අදාළ බලය හෙව්වම ඒ බලය W3 එනවනම් ඒ කියන්නේ මේ විකර්ණයෙන් මේ දෙන්නගේ සංප්‍රයුක්තය දෙනවා. ඒක හරි. ඒ කියන්නේ බල සමාන්තර ආශ්‍ර නියමය සත්‍යයි කියලා ඔප්පු වෙනවා. තේරුණාද? ඉතින් ඔක තමයි කරන්නේ. L මැනලා L ගේ දිගට අදාළ බලය හොයලා ඒක W3 ට සමානද කියලා බලනවා. සමාන නම් ඒ කියන්නේ හරියටම සංප්‍රයුක්තය මේ විකර්ණයෙන් දීලානේ. එහෙනම් ඔන්න අපිට කියන්න පුළුවන් බල සමාන්තර ආශ්‍ර මූලධර්මය සත්‍යයි කියලා. තේරුණානේ? හොඳයි ළමයි. දැන් එහෙනම් ඊළඟ පිටුවේ ඔයාලගේ 24 වෙනි පිටුවේ ගණනය කියලා තියෙනවා. ඒකේ මෙහෙම කොටුවක් දීලා තියෙනවා. එන්නේ කොටුව ඇතුලේ මේ ටික අඳ ගන්නකො. ඊට පස්සේ අපි මේක ලියාගමු. ඉස්සෙල්ලා මේ කොටුව ඇතුලේ මෙන්න මේ ටික අඳ ගන්න පරිමාණයක් තෝරන උදාහරණයක් විදිහට ලියා ගන්න. පහළ කෙළවරින් ලියලා තියාගන්න. හරි. එහෙනම් මේ රූපේ සම්පූර්ණ කරගන්න. හොඳයි ළමයි. ඒතකොට එහෙනම් මෙන්න මේ රූපය පොඩි සම්පූර්ණ කරගත්තානේ. හරි. ඊට පස්සේ රූපෙට පහලින් දීලා තියෙනවා ඉඩක් නේ. හරිනේ? මේ කොටුව ඇතුලේනේ ඔයගොල්ලෝ දැන් ඇඳගත්තේ. මේ පහල දීලා තියෙන ඉඩේ කරුණු විදියට මේ ටික අපි ලියාගමු. මේ පියවර ටික අපි අනුගමනය කරපු. පළවෙනි කරුණ සුදුසු පරිමාණයකට වරහන් අස්සේ 1 නිව්ටන් සමානයි 1 සෙන්ටිමීටර්. මේ 1 නිව්ටන් සමානයි 1 සෙන්ටිමීටර්. වරහන් වහලා අණුව W1 ට සමානුපාතිකව L1 දිගක්ද W1 ට සමානුපාතිකව L1 දිගක්ද W2 ට සමානුපාතිකව L2 දිගක්ද W2 ට සමානුපාතිකව L2 දිගක්ද ගෙන සමාන්තර ආශ්‍රය සම්පූර්ණ කරන්න. ඊළඟ කරුණ විකර්ණය සිරස් දැයි පරීක්ෂා කරන්න. ඊළඟ කරුණ විකර්ණයේ දිග සිම්පල් L මනින්න. ඊළඟ කරුණ විකර්ණයේ දිගට අදාළ භාරය
විකර්ණයේ දිගට අදාළ භාරය පරිමාණය ඇසුරෙන් ගණනය කරන්න. විකර්ණයේ දිගට අදාළ භාරය පරිමාණය ඇසුරෙන් ගණනය කරන්න. ඊළඟ කරන එය W3ට සමාන දැයි පරීක්ෂා කරන්න. එය W3ට සමාන දැයි පරීක්ෂා කරන්න. හරිද? අන්තිම කරුණ ඒක වෙන පාටකින් ලියාගමු. විකර්ණයේ දිගට අදාළ භාරය, ඒක අන්තිම කරුණ හොඳේ. විකර්ණයේ දිගට අදාළ භාරය W3ට සමාන වීමෙන් පෙනියන්නේ බල සමාන්තරාශ්‍ර මූලධර්මය සත්‍ය වන බවයි. බල සමාන්තරාශ්‍ර මූලධර්මය සත්‍ය වන බවයි. ලියාගත්තද? හොඳයි. එතකොට මේ පරීක්ෂණය ඔය ටික තමයි. හරිද? එතකොට ළමයි මේ පරීක්ෂණය ඔච්චර උනාට ගණන් වල එකකේ වහනවා. මේ පරීක්ෂණයේ තව පොඩි එක වාසියක් තියෙනවා. මේ පරීක්ෂණයෙන් අපිට පුළුවන් නොදන්නා භාරයක් දුන්නොත් ඒකේ බර හොයන්නත් මේ පරීක්ෂණය භාවිතා කරන්න පුළුවන්. කොහොමද කරන්නේ? දැන් අපිට දීපු මේ ස්කන්ධයේ නොදන්න භාරය මම මෙතනින් එල්ලනවා. අපිට හොයන්න ඕන බරක් තියෙනවා. දන්නේ නැති එක. මෙතනින් එල්ලනවා. මෙතනින් එල්ලලා පරීක්ෂණය ඔය විදිහටම කරගෙන යනවා. මෙයා තමයි දැන් අපි හොයන්න ඕන. ඊපස්සේ 34ක් තියාගෙන කඩදාසියත් එළියට අරන් W1ට සමානුපාතික L1 L2 දිග වල W2ට සමානුපාතික L2 දිගත් ලකුණු කරලා සමාන්තර රාශියක් මෙතන ගන්න. විකර්ණයත් ඇඳ ගන්න පරිමාණයකට අනුව ඇඳ කොම් කරලා විකර්ණයේ දිග ගණනලා ඒ දිගට අදාළ බර හෙව්වොත් ඒ බර අනිවාර්යෙන් W ට සමාන වෙන්න ඕනේ. ඇයි දැන් අපි දන්නවනේ මේක හරි කියලා. ඒ කියන්නේ මේ ක්‍රමය නිවැරදි. ඒ කියන්නේ බල සමාන්තර රාශිය මූලධර්මයේ සත්‍යය කියලා ඔප්පු කරා. එතකොට මේකෙන් හරියටම W3 ගේ බර දෙනවා කියලාත් අපි කලින් හොයාගත්තා. ඒ කියන්නේ මේ උපකරණයේ අවුලකුත් නැහැ. එහෙනම් ඊට පස්සේ අපිට නොදන්නා බරක් වුණත් මේකට දාලා ඒකට අදාළව මේ නිර්මාණය කරලා විකර්ණයේ දිග මැනලා ඇඳලා දිග මැනලා ඒ විකර්ණයේ බර හෙව්වොත් විකර්ණයට අදාළ ඒ බරෙන් දෙන්නේ කවුද? W ගියගේම තමයි. ඉතින් ඔන්න ඔය විදිහට ස්කන්ධය නොදන්න වස්තුවක බර හොයන්නත් මේක භාවිතා කරන්න පුළුවන්. එකම දේ මොකද්ද? අර W3 වෙනුවට ස්කන්ධය නොදන්න බර දාලා පරීක්ෂණය කරන්න. එතකොට මේ විකර්ණයේ දිගෙන් දෙන්නේ මොකද්ද? දිගට අදාළ බරෙන් දෙන්නේ W තමයි. ඒ වගේ විදිහට නොදන්න බරක් හොයාගන්න පුළුවන්. අපි ඒකත් ඔය විශේෂ කරුණු කියලා මාතෘකාවක් තියෙනවා නේද? ඒ විශේෂ කරුණු යටතේ ඒ කරුණ ලියාගමු. එතකොට මේ තියෙන ඉඩේ සම්පූර්ණයෙන්ම ගන්න ඒ විශේෂ කරුණු වලට පහලින් තියෙන ඉඩ ලියා ගන්න මෙහෙම. මෙම ක්‍රමයෙන් ස්කන්ධය නොදන්නා වස්තුවක බර සෙවිය හැක. ස්කන්ධය නොදන්නා වස්තුවක බර සෙවිය හැක. ඒ සඳහා ස්කන්ධය නොදන්නා
ස්කන්ධය නොදන්නා භාරය W3 වෙනුවට සම්බන්ධ කර W3 වෙනුවට සම්බන්ධ කර පරීක්ෂණය නැවත සිදු කරන්න. නැවත කියලා ලියන්න එපා. පරීක්ෂණය සිදු කරන්න. විකර්ණයේ දිගමැන ඒකටම ලියන්න. විකර්ණයේ දිගමැන පරිමාණය ඇසුරෙන් එයට අදාළ භාරය ගණනය කරන්න. එය ස්කන්ධය නොදන්නා භාරයේ අගයයි. බරයි. ස්කන්ධය නොදන්නා භාරයේ අගය කියන්නේ අගයයි. අගයයි. අගය වේ. එහෙමයි වත්. හොඳයි. දැන් පහළ ඔයාලට තියෙන පොඩි කොටුවක් ඇතුලේ පොඩි රූපයක් ඇඳලා ඒක ළමයි ඔයාලට නිකන් ඔය දුන්නේ උදාහරණයක් විදියට කොහොමද මේ සමාන්තර ආශ්‍රය නිර්මාණය කරලා විකර්ණය ඇඳලා දිගමනලා ගන්න කියලා. ඉතින් මම චුට්ට ඒක කරන විදිය දැන් ඔයාලට තේරෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන දැන් මෙහෙම මේක කොහොම ඉඳ ගන්න තියෙන්නේ නේද? කොහොම දීලා තියෙනවා. ඒතකොට මේක L1 මේක L2. ඒතකොට ඔයාලට කරන්න තියෙන්නේ කව කට්ටක් අරගන්න. කව කට්ටක් අරන් මෙතන සමාන්තර ආශ්‍රය නිර්මාණය කරන්න. කොහොම නිර්මාණය කරන්නේ? මෙතන කව කට්ටෙන් මේ දිග මැනගෙන එහෙම තියලා මෙහෙම එකක් ගන්න. ඊට පස්සේ මේ දිග මැනගෙන මෙතනට තියලා මේක කැපිලා යන විදිහට තවත් පැන්සලෙන් මෙහෙම එකව කට්ටේ පැන්සලෙන් ගන්න. ඊට පස්සේ ඔය දෙක යා කරන්න. එතකොට අපිට සමාන්තර ආශ්‍රය නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම ඒක නිර්මාණය කරගත්තම අපි හිතමු මෙහෙම එකක් යනවා. නිවාරණ විකර්ණ සිරස් වෙන්නත් බැහැ. අපි කොහොම යනවා. ඉතින් ඔන්න ඔය නිර්මාණය දැන් ඔයාලගේ ඔය දීලා තියෙන පොතේ කරන්න. තේරෙනවද? මෙතන ඔය නිර්මාණය කරන්න. නිර්මාණය කරලා ළමයි මෙන්න මේ දිග මනින්න. දැන් රූල තියලා මනින්න එපා. ඕකේ දීලා තියෙනවා ළමයි මේ එක කොටුවක් සෙන්ටිමීටර් 1යි කියලා නේ. රූල තියලා මැන්නොත් මං හිතන්නේ හරියට මෙන්නේ නැහැ. හරිනම් මනින්න රූල තියලා මේ මෙතන මේ පේනවද? මේ යට හරි මෙතන සෙන්ටිමීටර් 1 කියලා තියෙනවා. එක කොටුවක්. දැන් ඔයාලා චුට්ටක් බැලුවොත් මට හිතෙන්නේ මේ කොටු 6ක් ඇති. 1යි 2යි 3යි 4යි 5යි කොටු 6 වෙනි කොටුව සෙට් වෙන තැන තමයි මං හිතන්නේ මේක කව කට්ටෙන් ඇඳලා ක්‍රොස් වෙන්නේ. يعني එක කොටුවක් සෙන්ටිමීටර් යනවා. මේ උස සෙන්ටිමීටර් කීයද? මේ උස සෙන්ටිමීටර් 6ක්. එයි ඔයාලා හරියට මේක සමාන්තරාශ්‍රය නිර්මාණය කරොත්. හරි. එතකොට මේ සෙන්ටිමීටර් 6ක් කියනවා කියන්නේ එතකොට එහෙනම් මේ සෙන්ටිමීටර් 6ට අදාළ බර කොහොමද හොයන්නේ? මෙතන උඩ දීලා තියෙනවා සෙන්ටිමීටර් එකක් කියන්නේ නිව්ටන් 5ක් කියලානේ. මේ කොටුවේ කොහොමද තියෙන්නේ නේ? එහෙනම් අපි මෙතන ලියමු විකර්ණයේ දිග. විකර්ණයේ දිග එනවා සෙන්ටිමීටර් 6ක් ආවා. චුට්ටක් බලන්න ඔයාලටත් ඒ කව කට්ට තියලා විකර්ණය සම්පූර්ණ කරලා බලන්න. එතකොට මේ කොටු 6ක් ඒ විකර්ණයට. ඒ කියන්නේ සෙන්ටිමීටර් කොටුවක් සෙන්ටිමීටර් නම් එතකොට සෙන්ටිමීටර් 6යිනේ. හරි එහෙනම් මේකට අදාළ භාරය එම නිසා භාරය සමාන වෙනවා මොකද? නේ? සෙන්ටිමීටර එකේ නිව්ටන් 5යි. සෙන්ටිමීටර එකට නිව්ටන් 5 නම් සෙන්ටිමීටර 6ට කොච්චර බරක්ද? නේ? සෙන්ටිමීටර සෙන්ටිමීටර කැපුණා 6/5 උත්තරේ එනවා නිව්ටන් 30ක්. ඔන්න ඔය විදිහට ඒ නොදන්නා බර අපිට හොයාගන්න පුළුවන්. ඉතින්
ඉතින් මොකුත් කරන්න දෙයක් මහ ලොකු නෑ. විකර්ණය නිර්මාණය කර සමාන්තර ආශ්‍රය නිර්මාණය කරලා විකර්ණය ඇඳලා ඒක දිග මැනලා ඒ දිගට දාලා බර පරිමාණය සුරින් ගන්න එක. තේරුණාද? ඉතින් ඔන්න ඔය විදිහට අපිට ඒ නොදන්නා බර හොයාගන්න පුළුවන්. ඉතින් ඕක චුට්ටක් බලන්න මේක එක නිකන් මේ ඉඩ ඉතුරු වුණා හින්දා පාස් පේපර් එකේ කවුරුද තිබ්බ කෑල්ලක් මම මේකට දාපු එක තමයි කරේ. නැත්නම් මේක හදන්න අවශ්‍යතාවයකුත් නැහැ. හොඳයි ළමයි. එතකොට එහෙනම් ඔයාලා දීලා තියෙන කොටුවේ මේ නිර්මාණය කරගන්න හරියට කරලා මේ ටිකක් දකුණු පැත්තෙන් ලියා ගන්න. හරිනේ මම මේක ස්ක්‍රීන් එකට අරන් දෙන්න. හොඳයි ළමයි. එතකොට අද දවසට සිද්ධාන්ත ඔච්චරයි. එතකොට අද හදපු ගණන් ටිකේ මේ පරීක්ෂණයේ නේද ප්‍රැක්ටිකල් එකේ ෆොටෝස් ගහලා මට එවන්න අනිවාර්යෙන්. දැන් හැමෝම එවනවා. හොඳයි. කෙනෙක් දෙන්නෙක් කරන්නේ. ඉතුරු ඔක්කොම එවනවා. ඒක ගොඩක් හොඳයි. එතකොට ඒ වගේ වැරදි තිබ්බොත් මම හදලා එවන්න. හරි. ඊට අමතරව අර අද වුණා වගේ අර ගිය සතියේ කරපු වැරද්දක් අද වීඩියෝ එකේ මම හැදුවනේ නේද? මගේ අතින් වෙච්ච වැරද්දක්. ඉතින් එහෙම අත්වැරදීම් වෙනවා. දැන් අද කරපු වීඩියෝ එකේ තියෙන්න පුළුවන්. උඹද ළඟ නැහැ. නැත්තම් ඕන තරම් වැරදි ළමයි ළඟ ඉති පෙන්නනවා. සරතන වැරදි නේද මෙතන. දැන් එහෙම වැරදි පෙන්නන්න ඔයාලා මගේ ගාව නැති හින්දා තමයි මේ කොහොම ටිකක් වැඩිපුර වැරදි වෙන්නේ. ඉතින් එහෙම වැරද්දක් ගණන් හදද්දී ඔයගොල්ලෝ දැක්කොත් පොඩ්ඩක් මට ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා එවන්න. දැන් මේක මේ වැරද්දක් ඒ ළමයි කියපු එකක් තමයි. ඉතින් එහෙම වුණොත් මම මේ වැරදි ඊළඟ වීඩියෝ එකේ නිවැරදි කරලා දෙන්නම්. හොඳයි. හරි ළමයි එහෙනම් මේ සතියේත් එහෙනම් වැඩ ටික හොඳට කරන්න. අපි ලබන සතියේ අලුත් වීඩියෝ එකකින් නැවත හම්බෙමු. Thank you හැම දිනකටම.